හරි අද අපි සාකච්ඡා කරන්න තියෙන පුතේ අපේ පහුගිය පාස් පේපර්ස් ගණන් වල නිර්මාණ ගණන් ටික සාකච්ඡා කරන්න තියෙන්නේ 2019 ඉඳන් පිළිවෙලට සාකච්ඡා කරගෙන යමු. කගාව හරි ටියුට් එක නැත්තම් මම ගාන ස්ක්‍රීන් එකට ගන්නම්. ඒ පිළිවෙලට සාකච්ඡා කරන් යමු. හරි. අපි සාකච්ඡා කරන්න පටන් ගමු. 2015 ගානෙන් පටන් ගමු පුතේ. sorry 2019 ගානෙන් පටන් ගමු. හරි. ඔයාලා ගාව ගාන තියෙනවා. ඉතින් මම පොඩි වෙලාවක් ඩිස්ප්ලේ එකේ දාලා තිබ්බ ගාන. මුලින්ම කියන්නේ මෙහෙමයි. නිර්මාණයේ අඩංගු මූලික කොටස් ටික සාකච්ඡා කරලා බලමු. අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 O level ගාන. හරි. දිග සෙන්ටිමීටර 6ක් වන AC සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර CAB සමාන අංශක 60 වන පරිදි AB රේඛාව නිර්මාණය කරන්න කියලා කියනවා. එතකොට අපිට කියන්නේ පුතේ මුලින්ම දිග සෙන්ටිමීටර 6ක් වන AC සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරලා අංශක 60ක කෝණයක් A ශීර්ෂයෙන් නිර්මාණය කරලා ඒක CAB විදිහට නම් කරන්න කියලා කියන්නේ. ඒත් එක්කම AB රේඛාව නිර්මාණය කරන්න කියලාත් කියනවා. කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරන්න කියලාත් කියනවා. අපි බලමු මේක. අපි මුලින්ම කියන AC සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරගමු. අපිට AC සරල රේඛා ඛණ්ඩය මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. AC සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරගද්දි පුතේ අපි මේ වගේ තැනක A කියන ලක්ෂ්‍ය ලකුණු කරගමු. ඒත් එක්කම A වල ඉඳන් C ඉන්නේ සෙන්ටිමීටර 6ක දුරින් 6 සෙන්ටිමීටර දුරින් ඉන්නේ. එහෙනම් අපිට කව කට්ට මත සෙන්ටිමීටර 6ක් ලකුණු කරගන්න ඕනේ, මැනගන්න ඕනේ. මේ විදිහට අපිට පැන්සල සහ කව කට්ට පාවිච්චි කරලා කව කට්ටෙන් සෙන්ටිමීටර 6ක් මැනගත්තා නම් හරි. කව කට්ට මත සෙන්ටිමීටර 6ක් මැනගමු. ඔයාලත් මාත් එක්කම ගණන් හදන්න බැරි වෙන කවුරු හරි ඉන්නවා නම් පුතේ හදන්න. අතරමැදදී අඩුපාඩු තිබ්බොත් ඒවා සම්පූර්ණ කරගන්න ඔයාලා හදලා ඉවර නම් දැන් මේ විදිහට සෙන්ටිමීටර 6ක් මැනගත්තා. හය මැනගෙන ඉවිල්ලා ඒ වල තියලා රේඛාවේ අනිත් පැත්තෙන් 6ක් මැනගන්න ඕනේ. අයි චුට්ටක් 6ම ඉන්නම් වෙනසක් වුණා නම් ඉතින් 6 මැනගන්න තියෙන මුලින්ම. හය සෙන්ටිමීටර මැන ගැනීමක් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ A ලක්ෂය මත කව කට්ට තියලා මේ විදිහට C ලක්ෂය ලකුණු කරගන්න පුළුවන්. එතන අපිට එතන C ලක්ෂය කියලා සටහන් කරගන්න පුළුවන්. මෙතන A මෙන්න මෙතන C ඒත් එක්කම දිග දාන්න 6 සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ අපිට කියනවා CAB C වල ඉඳන් A වලට ඇවිල්ලා B කියන ලක්ෂය කොහේ හරි පවතී. ඒතර CAB අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න කියනවා. CAB අංශක 60. එහෙනම් මතක තියාගන්න පුතේ ඔය කියලා තියෙන්නේ A ශීර්ෂයෙන් තමයි මේ කෝණය නිර්මාණය කරන්න කියලා තියෙන්නේ. A ශීර්ෂයේ තමයි අංශක 60 නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් අපි අංශක 60 නිර්මාණය කරමු මෙන්න මේ විදිහට. මේ විදිහට ඡාපයක් අරගෙන කව කට්ටේ දුර වෙනස් නොකර මේක බාහුවක් කැපිච්ච තැන තියලා මෙන්න මේ විදිහට ඡාපයක් නිර්මාණය කරනවා. එතකොට අපිට ඒක යා කිරීමක් කරගන්න පුළුවන්. යා කරගෙන ඉවරලා අංශක 60 කෝණය නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ ශීර්ෂය මෙහි කොහේ හරි B කියලා අපි සටහන් කරමු. මොකද B කියන කෙනාට දිගක් දීලා නැහැ හරියටම. අපි ඔය විදිහට B කියලා දාගමු. මේ විදිහට B කියලා දාගෙන ඊට පස්සේ අපිට කියනවා පුතේ CAB කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. CAB කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා තියෙනවා. CAB කෝණ සමච්ඡේදකය නිර්මාණය කරද්දී අපිට පුළුවන් බොහොම පහසුවෙන්ම මේ ඇඳලා තියෙන ඡාපෙම පාවිච්චි කරන්නත්
මේ චාප අලුතෙන් චාපයක් ඇඳෙන්නේ නැතත් කැඩලුවක් නැහැ. මේ චාපෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර බාහුව දෙක කැපිච්ච තැන් දෙක තියෙන නිසා අපිට පුළුවන් කෝණ සමච්ඡේදකය නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට චාප දෙකක් ඇඳගෙන ඒ චාප කැපෙන තැන තමයි අපිට කෝණ සමච්ඡේදකයේ විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එක චාපයක් සහ මේ වගේ තැනක කව කට්ට තියලා ඒ දුර මරම් වෙනස් නොවෙන්න මෙන්න මේ විදිහට අපිට ACB CAB කෝණ සමච්ඡේදකය නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කෝණ සමච්ඡේදකය නිර්මාණය කරගන්න පුළුවන්. හරි. එතකොට අපිට කියනවා පුතේ ඉහත නිර්මාණය කළ කෝණ සමච්ඡේදකය මත, ඒ කියන්නේ ඔය ඇඳපු රේඛා ඛණ්ඩය මත O කේන්ද්‍රය පිහිටන්නා වූද C හිදී AC ස්පර්ශ කරන්නා වූද C හිදී AC ස්පර්ශ කරන්නා වූද වෘත්තය නිර්මාණය කරන්න AO රේඛාව D හිදී වෘත්තය හමුවනසේ දික් කරන්න කියලා කියනවා. පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේක ජ්‍යාමිතියේදී අපි ඉගෙන ගන්න සමහර සම්බන්ධතා එක්කත් එකතු වෙනවා. ඒතර ඔයාලට මතක ඇති අපි ස්පර්ශක සම්බන්ධ ජ්‍යාමිතික ප්‍රමේයන් වලදී කතා කරා යම්කිසි වෘත්තයේ මත ලක්ෂයකදී අරයට ලම්බකයක් ඇන්දොත් වෘත්තයේ මත ලක්ෂයකදී අරයට ලම්බකයක් ඇන්දොත් ඒක වෘත්තයට ස්පර්ශකයක් වෙනවා කියලා. ඒත් එක්කම අපි ඕකෙම අනිත් පැත්තක් විදිහට කතා කරා වෘත්තයේ මත ලක්ෂයකදී ඇඳපු ස්පර්ශකයක් අරයත් අතර කෝණය අංශක 90ක් වෙනවා කියලා. එහෙනම් ස්පර්ශකයක් අඳිනවා නම් නැත්නම් මේ ස්පර්ශ වෙන විදිහට නම් AC කියන රේඛාව C වලදී ස්පර්ශ වෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ C වලදී සහ ඔය O කියන ලක්ෂය ඔය මේ ඇඳපු දෙවනියට ඇඳපු AC CAB කෝණ සමච්ඡේදකේ මෙන්න මේ රේඛාවේ මෙන්න මේ රේඛාව මත කොහේ හරි පවතිනවනේ O කියන කෙනා. ඒ කියන්නේ අඳින වෘත්තයේ කේන්ද්‍රය මේ ලකුණු කරලා තියෙන රේඛාවේ කොහේ හරි O කියන කෙනා පවතිනවා. ඒ පවතින O සහ C යා කරාම OC තමයි අරය වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම OC රේඛාව AC-ට ලම්බකයක් වෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි ඔය වගේ තැනකදී යම් ලක්ෂයකදී වෘත්තයක් අඳිනවා නම් ස්පර්ශ වෙන විදිහට ඒ අදාළ ලක්ෂයේදී ඒ ස්පර්ශ වෙන රේඛාවයි ඒ අදාළ ලක්ෂයේදී අඳින අරයයි අතර කෝණය අනිවාර්යෙන් අංශක 90ක් වෙන්න ඕනේ. එහෙනම් අපිට පහසුවෙන්ම ඔය C හිදී AC ස්පර්ශ කරන්නා වූ වෘත්තය නිර්මාණය කරද්දී පුතේ O ගේ පිහිටීම හොයන්න පුළුවන් බොහොම පහසුවෙන්. එතනදී අපි කරන්නේ C ලක්ෂය මතදී ස්පර්ශකයක් වෙන විදිහට අපි අඳිනවා නම් අපි කරන්නේ මෙච්චරයි. අපිට තියෙන්නේ පුතේ C ලක්ෂය මතදී ලම්බකයක් අඳින්න. ඒ ලම්බකය ඔය ඇඳපු කෝණ සමච්ඡේදකයේ ඡේදනය වෙන තැන තමයි හරියටම O ගේ පිහිටීම තියෙන්නේ. එහෙනම් අපි කරන්නේ සරලවම C මතදී ලම්බකයක් නිර්මාණය කරනවා C ලක්ෂය මතදී. අපිට C ලක්ෂය මතදී ලම්බකයක් නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම ගොඩක් දුර ගන්න ඕනේ නැහැ. C ලක්ෂය මත තියලා දෙපැත්තෙන් ඡාප දෙකක් ඇඳ ගන්නවා මේ රේඛාව කැපෙන විදිහට. මෙහෙම එක ඡාපෙකුත් මේ පැත්තෙන් තව ඡාපෙකුත් විදිහට. ඊට පස්සේ දුර යම් කිසි ටිකක් හෝ වෙනස් කරාට ගැටලුවක් නැහැ. දුර වෙනස් කරලා දෙපැත්තෙන්ම මේ ඡාප දෙක කපා ගමු. මෙන්න මේ වගේ ප්‍රදේශයකින් මෙහෙම ඡාපයක් ඇඳ ගමු. ඒත් එක්කම ඉහළිනුත් මේ වගේ ඡාපයක් ඇඳ ගමු. ඒත් එක්කම පුතේ මේ ඡාප දෙකම දෙපැත්තෙම තියලා මේ ඡාප දෙක කැපෙන විදිහට ඇඳ ගමු. ඊට පස්සේ අපිට මේ ලක්ෂ දෙක යා කරගන්න පුළුවන්. බොහොම සරලව මේ ලක්ෂ දෙක යා කරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට C ලක්ෂය හරහා යන විදිහට C ලක්ෂය හරහා යන ලම්බකය ඇන්දේ AC රේඛාවට ලම්බක වෙන විදිහට. එතකොට මේ ලම්බකය අනිවාර්යයෙන්ම මේ ඇඳපු කෝණ සමච්ඡේදකයේ ඡේදනය වෙන ලක්ෂය තමයි ඊතර ලක්ෂය තමයි හරියටම ඔය කියන O ගේ පිහිටීම තියෙන්නේ. එහෙනම් O ගේ පිහිටීම තියෙන්නේ මෙන්න මෙතන හරියටම මෙන්න මේ ලක්ෂය තමයි O ගේ පිහිටීම තියෙන්නේ. එහෙනම් දැන් ඔතන තමයි ඔය කියන අදාළ O ගේ පිහිටීම. ඉතින් අපිට වෘත්තය අඳින්න නම් අපි O වල කව කටුතුඩ තියලා මේ දුර කව කට්ටට ගන්න ඕනේ.
C දක්වා තියෙන දුර ගන්න ඕනේ කව කට්ටට. මෙන්න මේ දුර හරියටම කව කට්ටට අරගෙන O කේන්ද්‍රගත කරගෙන වෘත්තය නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට වෘත්තය එනවා. නිර්මාණයේ 100%ක් සාර්ථක වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතන ස්පර්ශ වීමක් වෙනවා. බලමු ඒක ස්පර්ශ වෙන්නේ නැත්නම් මොකද කියන එක. මෙන්න මේ විදිහට O ශීර්ෂයේ කව කට්ට තියලා C වලට තියෙන දුර ගන්න තියෙන්නේ. මේ විදිහට අපිට මෙන්න මෙහෙම හරියටම නිර්මාණය කරගන්න පුළුවන් පුතේ. එතකොට මෙන්න මේ වගේ තමයි ඔය කියන වෘත්තය එන්නේ. එතකොට මේ වෘත්තයේ කේන්ද්‍රය O කී පිහිටීම හොයාගද්දී අපි ඇත්තටම මෙතනදී සැලකිලිමත් වුණ දේ ගැන හිතන්න පුතේ. මේ ගානේ කියනවා පැහැදිලිවම මෙන්න මෙහෙම කතාවක්. ඉහත නිර්මාණය කළ කෝණ සමච්ඡේදකයේ මත. ඒ කියන්නේ ඔය O ඉන්න කෙනා මත, O ඉන්න රේඛාව මත. O ඉන්න රේඛාව මත කේන්ද්‍රය O පිහිටන්නා වූද C හිදී AC ස්පර්ශ කරන්නා වූද. පුතේ යම් ලක්ෂයකදී වෘත්තය ස්පර්ශ වෙනවා කියන්නේ ඒ ලක්ෂයයි ඒ අදාළ ලක්ෂයයි ඒ වෘත්තයට අඳින ඒ ලක්ෂයේදී අඳින අරයයි අදාළ රේඛාවයි අතර කෝණය අනිවාර්යෙන් අංශක 90ක් වෙනවා. පැහැදිලිවම කෝණය අංශක 90ක් වෙනවා. ඒක මතක තියාගන්න. ඒ අනුව තමයි අපි නිර්මාණය කරන්නේ. ඒකට ගැලපෙන්න තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් ඒ විදිහට නිර්මාණය කරලා තමයි අපි O ගේ පිහිටීම හොයාගත්තේ. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. වෘත්තය නිර්මාණය කරාට පස්සේ AO රේඛාව D හිදී වෘත්තය හමු වනසේ දික් කරන්න. අපි ඒක හොඳ වෙලාවට කලින්ම ඇඳලා තිබ්බේ දික් වෙන්න. AO රේඛාව වෘත්තය හමු වෙන්නේ මෙන්න මෙතනදී. එහෙනම් මෙතන තමයි අපිට D කියලා ගන්න වෙන්නේ. AO රේඛාව වෘත්තය හමු වෙන විදිහට D දක්වා දික් කරා. D හිදී වෘත්තයට ස්පර්ශකයේ නිර්මාණය කර එහෙනම් D වලදීත් වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියන. එහෙනම් එතනදීත් බොහොම සරල સિદ્ધාන්තයක් තියෙන්නේ. යම්කිසි ලක්ෂයකදී වෘත්තයේ මත පිහිටි ලක්ෂයකදී වෘත්තයට ස්පර්ශකයක් අඳිනවා කියන්නේ පුතේ ඒ ලක්ෂය මතදී ලම්බකයන් නිර්මාණය කරා නම් හරි. ඒ ලක්ෂය මතදී අරයට ලම්බකයන් නිර්මාණය කරා නම් හරි. එතකොට මෙතන OD තමයි අරේ විදියට හැසිරෙන්නේ. එතකොට අපි OD ට ලම්බකයක් ඇඳගත්තා නම් හරි. මම මෙතන තව චූට්ටක් ලං කරන්නම්. OD ට ලම්බකයක් අඳින්න තියෙන්නේ මෙන්න මේ විදියට. දෙපැත්තෙන් ඡාප දෙකක් ඇඳ ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔය ඇඳගත්තු ඡාප දෙක මත තියලා දුර වෙනස් කිරීමක් කරන්න, දුර වැඩි කරගන්න. මේ විදිහට දෙපැත්තෙන් ඡාප නිර්මාණය කරගෙන අපිට පුළුවන් එතනදිත් D හිදී වෘත්තයට ස්පර්ශකයක් අඳින්න. D හිදී වෘත්තයේ මත ලක්ෂයකදී ස්පර්ශකයක් අඳින ක්‍රමය අපි කියලා දුන්නා කලින්. සාකච්ඡා කරා නිර්මාණවල මූලික સિદ્ધාන්තවල. කාට හරි අමතක වෙලා තියෙනවා නම් ඒවා ආයි බලන්න. අපිට ඔන්න ඔය විදිහට ඔය ලක්ෂ දෙක D හරහා යන විදිහට යා කිරීමක් කරගත්තා නම් D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ D හිදී වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කර මෙම ස්පර්ශකය දික් කළ AC ඡේදනය වන ලක්ෂය. එහෙනම් AC දික් කිරීමක් කරන්න වෙනවා පුතේ. AC රේඛාව දික් කිරීමක් කරන්න වෙනවා. ඒතර මේ ඇඳලා තියෙන AC රේඛාව අපිට දික් කිරීමක් කරන්න වෙනවා. දික් කරාම ඒ දෙන්න හම්බ වෙන තැන P කියලා නම් කරන්න කියනවා. එහෙනම් මෙහෙම AC රේඛාව A වල ඉඳන් C පැත්තට දික් කිරීමක් කරන්න තියෙන්නේ. ඒතර මේ දික් කරපු රේඛාව හමු වන ලක්ෂය P ලෙස ලකුණු කරන්න කියනවා. මෙන්න මෙතන P. ඒත් එක මතක තියාගන්න පුතේ මේ ඇඳපු ලම්බකයක් නිසා අනිවාර්යෙන් එතන අංශක 90යි කියන එක සටහන් කළ යුතුයි. හරි. ඔය විදිහට අපිට මූලික වශයෙන් නිර්මාණය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය නිර්මාණයෙන් පස්සේ ඔය නිර්මාණයට අදාළ ජ්‍යාමිතිය කොටසක් තියෙනවා. බලන්න මේක කියලා දෙන්නේ D හිදී වෘත්තයේ ස්පර්ශකය නිර්මාණය කර මෙම ස්පර්ශකයත් දික් කළ AC හිත් ඡේදන ලක්ෂය P ලෙස නම් කරන. අපි P ලෙස නම් කරා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා DPC කෝණය. DPC කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. DPC කෝණය AOC ට සමාන වීමට AOC කියන්නේ කවුද කියලාත් බලමු. AOC කියන්නේ මෙන්න මෙයා. සමාන වීමට හේතු දක්වන්න කියනවා.
හරි ඒක අපිට අවසානයේ කරන්න තියෙන්නේ ජ්‍යාමිතියට අදාළ කොටස. ඔයාලා නිර්මාණය සම්පූර්ණ කරගන්න. ඒත් එක්කම අපි ඒකට හේතු දැක්වීම ටික කරමු දැන් මේකෙන් පස්සේ. නිර්මාණය සම්පූර්ණ කරගන්න. හරි. අපි ඒකේ අවසාන කොටසේදී අහන්නේ මොකක්ද කියන එක සහ ඒක කොහොමද අපි සාධනය කරලා පෙන්වන්නේ කියන එක බලමු. මෙතනදී අපෙන් කියන්නේ අපිට කියන්නේ ඔය කියන කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක මම එක මාක් කරලා පෙන්වන්නම්. මෙන්න මේ කෝණේ. මෙන්න මෙයා සහ මෙන්න මෙයා සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. මොකද අපිට ඕක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. අපි පහසුවෙන්ම යන්න පුළුවන් දෙයකට යනවා නම් ඔයාලට පේනවාද මෙතනදී චතුරස්‍රයක්. ඒ චතුරස්‍රය නම ODPC චතුරස්‍රය. එතකොට අපි ඔය ODPC චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් කියලා සාධනය කරගත්තොත් ඔයාලට තේරෙන්න ඕනේ එහෙනම් ODPC කියන චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි AOC කියන්නේ. AOC කියන්නේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එතකොට පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය AOC නම් එයා සමාන වෙනවා කෙලින්ම අභ්‍යන්තර සම්මුඛ කෝණයට. හැබැයි එතකොට අපේ සම්බන්ධය බොහොම පහසුවෙන් සාධනය කරන්න පුළුවන්. ඊට කලින් අපිට මෙයාව වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්න ගන්න වෙනවා. මොකද වෘත්ත චතුරස්‍රයක විතරයි ওই සම්බන්ධය ওই විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මුලින්ම මෙන්න මේ විදිහට ODPC චතුරස්‍රය සලකන්න. ODPC චතුරස්‍රය සලකා. ඔය විදිහට චතුරස්‍රය සැලකුවාම අපිට කියන්න පුළුවන් පහසුවෙන්ම මෙන්න මෙතන කෝණ දෙකක් අංශක 90යි කියලා. මොකද පුතේ අපි නිර්මාණය කරේ කෙලින්ම ලම්බක. අපි D ලක්ෂයේදීත් ඇන්දේ ලම්බකයක්. එතකොට කොහොමත් AC ගේ C ලක්ෂයේ මතදී ලම්බකයක්මයි ඇන්දේ O හම්බ වෙනකන්. ඒත් එක්කම අපි D ලක්ෂයේ මතදී වෘතයට ස්පර්ශකයක් අඳිද්දිත් අපි කොහොමත් ඔරිජිනල් මෑන්දේ ලම්බකයක්. ඉතින් ලම්බක දෙකක් ඇඳ කියන්නේ පුතේ අනිවාර්යෙන් මේ කෝණ දෙක මෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය. මෙන්න මේ ලකුණු කරලා පෙන්නන කෝණ දෙක කොහොමත් අංශක 90යි. ඉතින් ඒක අපි ලම්බක නිර්මාණය කරද්දිම අපිට ලැබිච්ච දෙයක්. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. AC ලම්බකයි OC හා OD ලම්බකයි OD කියන රේඛාව ලම්බකයි කාටද? මෙන්න මේ ලම්බකයි කියන සංකේතය දාලා තියෙන්නේ. OD කියන රේඛාව ලම්බකයි DPට. PD කිව්වත් හරි DP කිව්වත් හරි PD කියලා දාමු. එතකොට අපිට කියන්න පුළුවන් එම නිසා ඔය අතරමැද හැදෙන කෝණ දෙකම අංශක 90 ගන්න පුළුවන්. අපිට ඕන කෝණ විතරක් ලියමු. OPC සමානයි අංශක 90යි හා අනිත් එක්කෙනා ODP කියන කෝණෙත් අංශක 90යි. ඔන්න ඔය විදිහට අංශක 92ක් අපිට හම්බ වෙනවා. එතකොට අපි දන්නවා ඔය දෙන්නගේ එකතුව 92ක් එකතු කරාම කෙලින්ම 180යි. අපිට කෙලින්ම ඔය දෙන්නව එකතු කරලා පෙන්වන්න පුළුවන් OPC ධන ODP සමානයි 90 ධන 90යි. 90 ධන 90යි. ඔය කියන කෝණ දෙක කවුද කියලා බලන්න පුතේ මෙන්න මේ දෙන්න. මෙන්න මෙයා සහ මෙන්න මෙයා. එතකොට මේ මුහුණට මුහුණලා ඉන්න කෝණ දෙකන්නේ. ඒ කියන චතුරස්‍රයේ මුහුණට මුහුණලා ඉන්න කෝණ දෙකක්. ඒ කියන්නේ OPC කෝණය සහ ODP කෝණය සමානයි අංශක 180යි. එහෙනම් මොකද කියන්න තියෙන්නේ? චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලක් පරිපූර්ණක නම් ඒ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් හේතුව ඒක විදිහට හේතුව දක්වන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධයෙන් පස්සේ එම නිසා ODPC වෘත්ත චතුරස්‍රයකි. හේතු දැක්වීම වරහන් ඇතුළේ ලියන්න පුළුවන් සම්මුඛ කෝණ යුගලක් පරිපූරක බැවින්. එහෙනම් දැන් තවදුරටත් ODPC කියන්නේ නිකන් චතුරස්‍රයක් නෙමෙයි. එයා වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් පුතේ අපිට දැන් කෙලින්ම ඒක සම්බන්ධය පාවිච්චි කරලා ඒකට අදාළ හේතු දැක්වීම කරන්න පුළුවන්. ඒ සම්බන්ධය කෙලින්ම පාවිච්චි කරලා එහෙනම් අපිට අවශ්‍ය සම්බන්ධතාවය පෙන්වන්න පුළුවන්.
මම ඒක වෙන පාටකින් ලියන්නම්. ඔන්න අපිට අවශ්‍ය සම්බන්ධතාවය වෙන්නේ DPC කෝණය DPC කෝණය සමානයි කෙලින්ම AOC ට. හේතුව දැන් මෙයාගේ නම ඕනනම් ලියලම දාමු. ODPC වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ වලට සමාන වේ. ඒක සම්පූර්ණ කරගන්න බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ කියන සම්බන්ධයෙන් තමයි ගත්තේ පොතේ. එතනදී පොඩි ජ්‍යාමිතිය සම්බන්ධ කොටසක් තමයි අපිට යෙදුනේ. සම්පූර්ණ කරගන්න ගාන අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි. අපි ඊළඟට යමු 2018 O level ගානට. මම පොඩි වෙලාවකට ස්ක්‍රීන් එකට ගාන ගන්නම්. හදන්න බැරි වෙච්ච කවුරු ඉන්නවනම් ඉක්මනට සම්පූර්ණ කරගන්න. 2018 O level ගාන. මුලින්ම කියනවා මෙන්න මේ විදිහට 7.5 සෙන්ටිමීටර් දිග AB සරල රේඛා ඛණ්ඩයක් ඇඳ එහි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියනවා. අපි ඒක කරමු. සෙන්ටිමීටර් 7.5ක රේඛා ඛණ්ඩයක් අඳින්න කියන්නේ අපි මේ විදිහට රේඛාවක් නිර්මාණය කරගෙන එයා මත සෙන්ටිමීටර් 7.5ක් මෙන ගමු. මිලිමීටර් පරාසය තියෙන මේ අඩිරුලක් ගත්ත පුතේ එතනදී ඔයාලා 75ක් කියලා පේනවනේ 7.5 කියන්නේ මිලිමීටර වලින් 75යි ඇඳගත්තා ඒක ඒ විදිහට මැනගත්තා ඊට පස්සේ අපි මේ වගේ තැනක් A කියලා ගත්තොත් ඒ වගේ A වල කව කටු තුඩ තියලා අපිට පුළුවන් ඡාපයක් ඇඳගන්න එතකොට ඔය තමයි B ලක්ෂය එතකොට 7.5 සෙන්ටිමීටර් රේඛා ඛණ්ඩයක් තමයි මේ ඇඳගත්තේ. ඊට පස්සේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියනවා. බොහොම සරලයි අපි දන්නවා ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන හැටි. භාගයට වඩා වැඩි දිගක් දෙන්න අතර තියෙන දිගට භාගයට වඩා වැඩි දිගක් කව කටට අරන් උඩින් සහ යටින් ඡාපයක් නිර්මාණය කරන්න තියෙන්නේ. ටිකක් වැඩි දිගක් ගන්නම් මම. මෙන්න මේ විදිහට මේ වගේ තැනකින් ඡාපයක් සහ මගේ තැනකින් ඡාපයක් ඇඳගෙන B මතත් තියලා ওই ඡාප දෙක කපා ගත්තා නම් හරි. B මත තියලා ওই ඡාප දෙක කැපෙන විදිහට රේඛා ඇඳගත්තා නම් ඡාප දෙකක් ඇඳලා නම් හරි මේ ඡාප කැපිලා යන විදිහට. එතනින් මේ විදිහටත් මේ ඡාපේ මෙන්න මේ වගේ තැනකිනුත් කැපෙන විදිහට. ඊට පස්සේ අපිට තියෙන මේ රේඛා දෙක යා කරගන්න. මේ රේඛා යා කරාම අපිට මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය C කියලානේ ගන්න කියන්නේ. එහෙනම් මේ රේඛාවෙන් කැපෙන තැන තමයි C කියන්නේ. මතක තියාගන්න පුතේ ලම්බ සමච්ඡේදකයක් ඇඳපු නිසා මේ දිග මේ දිගට සමානයි. ඒත් එක්කම අපිට කියනවා C කේන්ද්‍රය වෙන විදිහට AB විස්කම්භය වෙන අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න කියලා. එහෙනම් අර්ධ වෘත්තයක් නිර්මාණය කරන්න තියෙන්නේ C කේන්ද්‍රගත කරගෙන AB විස්කම්භය වෙන විදිහට. AB විස්කම්භය වෙනවා කියන්නේ AC හරි CB හරි තමයි අරය වෙන්න ඕනේ. අපිට මෙන්න මේ විදිහට අර්ධ වෘත්තය නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා AB හි ලම්බ සමච්ඡේදකයත් CB රේඛාවත් AB ලම්බ සමච්ඡේදකයටත් CB රේඛාවටත් සමදුරින් විචලනය වන ලක්ෂයක පතේ නිර්මාණය කර එය අර්ධ වෘත්තයේ ඡේදනය කරන ලක්ෂය P ලෙස නම් කරන්න කියලා.
මෙතනදී පුතේ කෙලින්ම කවුද අඳින්න කියලා කියලා නැහැ. පත දැනුම පරීක්ෂා කරන්නත් එක්ක ඔයාලගෙන් අහලා තියෙනවා මෙන්න මෙහෙම. ඔය ඇඳපු ලම්බ සමච්ඡේදකයත් CB රේඛාවත්. ඒතර ඇඳපු ලම්බ සමච්ඡේදකයේ සහ CB රේඛාව පැහැදිලිවම C ලක්ෂයේදී එකිනෙක ඡේදනය වීමක් වෙලා තියෙනවා. එහෙනම් එකිනෙකට ඡේදනය වෙච්ච සරල රේඛා දෙකකට සමදුරින් ගමන් ගන්න ලක්ෂ්‍ය පතය කියන්නේ කවුරුත් නෙමේ. ඒ සරල රේඛාවේ ඒ සරල රේඛා දෙක අතර තියෙන කෝණේ සමච්ඡේදකය. එහෙනම් මේ අපිට ඉල්ලලා තියෙන්නේ මේ අපිට අඳින්න කියලා තියෙන්නේ මෙන්න මේ කෝණේ සමච්ඡේදකය. නිකං කෝණෙකුත් නෙමෙයි. යා මතක තියාගන්න එතන අංශක 90ක් හැදෙනවා. ඒ අංශක 90 හැදිච්ච කෝණේ සමච්ඡේදකය තමයි අහලා තියෙන්නේ. එහෙනම් අපි සමච්ඡේදකය නිර්මාණය කරා නම් හරි. මෙන්න මේ විදිහට අපිට සමච්ඡේදකය නිර්මාණය කරගන්න පුළුවන්. බාහුව දෙකම කැපිලා යන විදිහට ඡාපයක් ඇඳගෙන ඊට පස්සේ ඒ ඡාපෙන් බාහුව කැපිච්ච තැන් වල තියලා මේ විදිහට දුර වැඩි කරගන්න. මෙහෙම ඡාපයයි මේ විදිහට කෝණ සමච්ඡේදකයේ අඳින්න ඕන විදිහේ මූලික පියවරවල දන්නවා. එක්කම මෙහෙම ඡාපයයි. එතකොට ඔය අදාළ C ලක්ෂයේ ඉඳන් මේ රේඛාව යා කරාම අපිට හම්බ වෙනවා කෝණ සමච්ඡේදකය. එයා තමයි ඔය කියන සමදුරින් විචලනය වෙන පතය. මේව කෝණ සමච්ඡේදකය ඇඳගෙන ඒ කෝණ සමච්ඡේදකය අර්ධ වෘත්තයේ ඡේදනය කරන ලක්ෂය P ලෙස නම් කරන්නලු. අර්ධ වෘත්තයේ ඡේදනය කරන ලක්ෂය P ලෙස නම් කරන්න කියන පුතේ මෙන්න මෙතන තමයි එතකොට P ලක්ෂයේ පිහිටීම තියෙන්නේ. හරි අපි P ලෙස නම් කරා. ඊට පස්සේ කියනවා P හිදී අර්ධ වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කර එය AB හි ලම්බ සමච්ඡේදකයේ හමු වන ලක්ෂය D ලෙස නම් කරන්න. පුතේ අපි දන්නවා යම් කිසි ලක්ෂයක් මතදී වෘත්තයකට ස්පර්ශකයක් අඳින්න ඕන නම් ඒ ලක්ෂයේදී ඇඳපු අරයට ලම්බකයක් ඇඳනනම් හරි. එහෙනම් අපි කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. මම ඒක වෙන පාටකින් ලකුණු කරන්නම් අපැහැදිලි හින්දා. දම් පාටින් වගේ ලකුණු කරන්නම් P ලක්ෂයේ මත තියලා ලම්බකයක් අඳින්න යන්නේ. P ලක්ෂයේ මතදී ලම්බකයක් අඳින්න යන්නේ මේ CP රේඛාවට. එතකොට ඒක වෘත්තයේ ස්පර්ශකයක් වෙනවා. වෘත්තයේ මත ලක්ෂයකදී ස්පර්ශක අඳින කොටස අපි පැහැදිලිවම කතා කරා. වෘත්තයේ මත ලක්ෂයකදී අරයක් ඇඳලා වෘත්තයේ මත ලක්ෂයේදී ඒ අරයට ස්පර්ශකයක් අරයට ලම්බකයක් ඇඳහම ඒක වෘත්තයේ ස්පර්ශකයක් වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට ඡාප දෙක ඇඳ ගන්න පුළුවන්. දුර වැඩි කරගන්න. දුර වැඩි කරගෙන මේ විදිහට උඩින් සහ යටින් ඡාප කොටස් දෙක ඇඳ ගත්තා නම් හරි. ඔතන නෙමෙයි තියන්න ඕනේ පුතේ. අපි ඇඳගත්තු ඡාප උඩ තියන්න ඕනේ. චුට්ටක් කර දුනා. මෙන්න මෙතන ඡාප P දෙපැත්තෙන් මේ ඇඳගත්තු ඡාප කොටස් දෙක මත තමයි තියන්න ඕනේ. මේ විදිහට තියලා මේ පැත්තෙන් එක ඡාපෙකුත් මේ පැත්තෙන් තව ඡාපෙකුත් ඇඳගෙන ඊට පස්සේ මෙයා මත තියලා ඒ ඡාප දෙක කපා ගන්න තියෙනවා. මේක දික් කිරීමක් කරමු. හරි. එතකොට ඔය ඡාප ඡේදනය වෙන ලක්ෂය ආකරා නම් P ලක්ෂයේදී වෘත්තයට අඳින්න පුළුවන් ස්පර්ශකය අපිට ලැබෙනවා. අපි යත් ඒ පාටින් අඳින්න වෙන පාටකින් අඳින්නම්. නිල් පාටින් අඳිමු. මෙන්න මේ විදිහට මේ රේඛා දෙක මේ අදාළ ඡේදනය වෙච්ච ලක්ෂ දෙක හරහා යන විදිහට P වලදී ස්පර්ශකයක් වෙන විදිහට මෙහෙම අඳින්න පුළුවන්. ඊට පස්සේ යා කියනවා ඒ ඇඳපු P මතදී ඇඳපු ස්පර්ශක මතක ඇතුව පුතේ මෙතන අංශක 90යි කියලා දාන්න. මේ 90ක් තමයි අපි ඇඳේ. එහෙනම් 90ක් අනිවාර්යෙන් එතන 90ක් වෙනවා. AB හි ලම්බ සමච්ඡේදකයත් CB රේඛාව සමුද්‍රයෙන් එක අපි නිර්මාණය කරා. හරි. රෝමි ලක්කම් 4 කියනවා P හිදී අර්ධ වෘත්තයේ ස්පර්ශකය නිර්මාණය කරා. ඒක හරි. එතකොට AB හි ලම්බ සමච්ඡේදකයේ හමු වන ලක්ෂය D යයි නම් කරන්නලු. AB හි ලම්බ සමච්ඡේදකයේ හමු වන ලක්ෂය මෙන්න මෙතන. එහෙනම් එයා තමයි D කියලා ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට කියනවා D සිට අර්ධ වෘත්තයට ඇඳිය හැකි අනිත් ස්පර්ශකයේද නිර්මාණය කර එම ස්පර්ශකය PC රේඛාවට සමාන්තර වීමට හේතු දක්වන්න. හරි. එතනදී ජ්‍යාමිතිය සම්බන්ධ පොඩි කොටසක් තියෙනවා. ඒත් එක්ක මතක තියාගන්න පුතේ මේ D කියන්නේ මේක අර්ධ වෘත්තයක් වුණත් අපි සාමාන්‍යයෙන් වෘත්තයක් කියලා ඉගෙන ගමු. D කියන්නේ වෘත්තයට බාහිරින් පිහිටි ලක්ෂයක්. එතකොට DP කියන්නේ D ඉඳන් අඳින්න පුළුවන් එක ස්පර්ශකයක්. එහෙනම් අනිවාර්යෙන් තව ස්පර්ශකයක් තියෙනවා. ඒ ස්පර්ශකයේ තියෙන්නේ DP දුරට සමාන දුරක් ඇතුව. අපි දන්නවා බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයකට අඳින ස්පර්ශක දිගින් සමානයි කියලා. එහෙනම් අපිට කරන්න තියෙන පුතේ DP දිග කව කට්ටට මැනගෙන
DP දිග කව කටට හරියටම මැනගෙන DP දිග මැනගෙන ඔය දුර මැතුව මෙන්න මේ මත ඡාපයක් ඇඳ ගන්නවා. එහෙනම් ඒ ඡාපේ කැපෙන තැන තමයි D වල ඉඳන් අඳින්න පුළුවන් අනිත් ස්පර්ශකයේ ඉන්නේ. එහෙනම් D වල ඉඳන් අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක් තියෙනවා කියලා අපි දන්නවා. මේ තියෙන්නේ අනිත් එක. ඔන්න ඔය විදිහට ඇඳගත්තාම අපෙන් අහනවා D සිට අර්ධ වෘත්තයට ඇඳි අනිත් ස්පර්ශකයද නිර්මාණය කරලා ඒක අපි නිර්මාණය කරේ අපි මෙච්චරයි. DP දුරම D වල ඉඳන් කව කට්ටට අරන් DP දුර කව කට්ටට අරන් D ශීර්ෂ කරගෙන මේ අර්ධ වෘත්තයේ ඡාප කොටස අර්ධ වෘත්ත කොටස කැපෙන තැන අපි ලකුණු කරගත්තා. එතන තමයි අනිත් ස්පර්ශකය. එතකොට එතන ස්පර්ශ ලක්ෂයට නමක් දීලා නැහැ. අපිට කියනවා ඊට පස්සේ PC රේඛාව සහ ඒ ඇඳපු රේඛාව සමාන්තර වීමට හේතු දක්වන්න කියන. හරි. මෙතෙන්ට එනකන් නිර්මාණ කොටස සම්පූර්ණ කරගන්න. මම ඊටු ටික ජ්‍යාමිතියට අදාළ කොටස ඊළඟට පැහැදිලි කරන්නම්. අපි මේකේ ජ්‍යාමිතිය කොටසට අදාළ ප්‍රශ්න කරමු. ඒකේ කියනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. මේ CP රේඛාවත් මේ ඇඳපු අනිත් D වලදී ඇඳපු DP නෙමේ අපි දැනට අපි ඒකට ඕනනම් අකුරක් දාමු. මෙතන K කියලා ගමු. මෙතන අපි K කියලා ගමු. K කියන අකුර ගමු. අපි ආ K කියලා නම් කරමු. DK කියලා ගමු. මෙන්න මේ රේඛාවත් සමාන්තර වෙන්න හේතු අහනවා. සමාන්තර වෙන්න හේතු අහනවා. පුතේ ඔයාලට මතක තියාගන්න ඕනේ මෙන්න මේ කියපු දේ. හොඳට අහගන්න මේ පැහැදිලි කිරීම හොඳට අහගන්න. මේ මෙතනදී මුලින්ම මේ අපි CP කියලා ඇන්දේ CP රේඛාව ඔයාලට පේනවා ඇති රූප සටහනේ CP රේඛාව. CP රේඛාව කියන්නේ DCB කෝණේ සමච්ඡේදකය. නැත්තම් අපිට කියන්න පුළුවන් CB සහ ලම්බ සමච්ඡේදකය. AB ගේ ලම්බ සමච්ඡේදකය සමදුරින් ගමන් කරන ලක්ෂ්‍ය පථය. ඉතින් සමදුරින් ගමන් කරන ලක්ෂ්‍ය පථය කියන්නේ පුතේ කෝණ සමච්ඡේදකයනේ. එහෙනම් අනිවාර්යෙන්ම අපිට කියන්න පුළුවන් මෙන්න මෙයා කෝණ සමච්ඡේදකය නිසා මෙතන අංශක 45යි කියලා. එතන අංශක 45 වෙන්න හේතුව මේ අතරමැද හැදිච්ච අංශක 90 තමයි සමච්ඡේදනය කරන් ගියේ. හොඳට අහගන්න පැහැදිලි. එතකොට අපිට කියන්න පුළුවන් කෙලින්ම DCP අංශක 45යි. DCP කෝණය අංශක 45යි. හේතුව CP යනු කාගේද DCB කෝණේ සමච්ඡේදකයයි. සමච්ඡේදකය නිසා පුතේ අනිවාර්යෙන් එතන අංශක 92ට බෙදුනහම එතන අගය 45ක් වෙනවා. එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සැලකීමෙන් අපිට කියන්න පුළුවන් CDP කියන කෝණය. එතකොට මේ CDP කියන්නේ මෙන්න මෙතන කෝණය. මෙන්න මේ කෝණය. මේ පේනවද? මෙන්න මෙහෙම රවුමකින් දක්වලා තියෙන මේ බෝලකින් දක්වලා තියෙන. එයා කෙලින්ම එයා සමානයි 180 අඩු කිරීම ඇතුලේ කෝණ දෙකේ එකතුව. ඒ කියන්නේ 45 ධන 90. ඒ ත්‍රිකෝණය ඇතුලේ කෝණ දෙක වෙන්නේ 45 සහ 90. කවුද 45? මෙන්න මේ ඇඳලා පෙන්නුව 45. කවුද 90? මෙන්න මෙතන ඇඳෙන 90. එතකොට කොහොමත් එතන අගයක් තියෙනවා පුතේ කෙලින්ම 45යි කියලා. එයා 45යි නම් අනිවාර්යෙන්ම මෙන්න මෙයත් 45යි. මෙයාට අපිට නමක් දාගන්න බැරුවනේ හිටියේ. අපි එතන K කියලා දාගත්ත හින්දා දැන් නම කියන්න පුළුවන් පුතේ. ඒම නිසා අපිට කියන්න පුළුවන් CDP කෝණය සමානයි KDC කියලා. KDC සමානයි 45යි කියලා දැම්මත් ගැටලුවක් නැහැ. නැත්නම් සමානයි කියලා දැම්මත් හරි. ඒක සමාන වෙන්න හේතුව මොකද්ද? ඒක සමාන වෙන්න හේතුව තමයි D කියන බාහිර ලක්ෂයේ ඉඳන් C කියන වෘත්තයේ කේන්ද්‍රය යා කරහම් පුතේ ස්පර්ශක දෙකක් නිර්මාණය වුණාම බාහිර ලක්ෂයත් වෘත්තයේ කේන්ද්‍රයත් යා කරන රේඛාව මගින් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වෙනවා. එතන සමච්ඡේදනය වෙච්ච එක්කෙනෙක් නෙමේ ලොකු රවුමකින් ඇඳලා තියෙන චූටි ලොකුම නෙමේ පොඩි සාමාන්‍ය රවුමකින් ඇඳලා තියෙන සමච්ඡේදනය වෙච්ච එක්කෙනෙක්ගේ එක්කෙනෙක් 45යි නම් එහෙනම් අනිවාර්යෙන් ඒ සමානව දෙකට බෙදිච්ච කෙනෙක්නේ 45. එහෙනම් මෙන්න මෙයත් අපි නොදන්න මෙන්න මෙයත් ඒ කියන්නේ KDP කියලා ලියපු එකනත් 45යි. ඒකට ප්‍රමේය උනේ මට මෙතන ලියන්න ඉඩ කඩ පොඩ්ඩක් සීමිත නිසා අහගන්න. ස්පර්ශක පාඩමේදී අපි කතා කරා පුතේ බාහිර ලක්ෂයකින් ඉඳන් වෘත්තයකට අඳින ස්පර්ශක ගැන. එතනදී බාහිර ලක්ෂයත් වෘත්තයේ කේන්ද්‍රයත් යා කරන රේඛාව මගින් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ මෙන්න මෙහෙම සම්බන්ධයක්. මෙන්න මෙහෙම වෘත්තය තියෙනවා නම් මේ වගේ බාහිර ලක්ෂය තියෙනවා නම් මේ විදිහට
ස්පර්ශක දෙක අතර කෝණයක් තියෙනවා. එතකොට ඒ ස්පර්ශක දෙක අතර තියෙන කෝණය මෙන්න මේ විදිහට සැලකුවොත් මේ කේන්ද්‍රය යා කරාම ওই බාහිර ලක්ෂයට මෙන්න මෙයා සහ මෙන්න මෙයා සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට එහෙම සමාන කොටස් දෙකකට වෙන් වුණ දෙන්නෙක් තමයි පුතේ මේ ඉන්නේ. මෙතන මේ ඉන්න කෝණය සහ මේ ඉන්න කෝණය. එතකොට මෙයාගේ අගේ 45යි කියලා අපි ඔප්පු කරලා පෙන්නවා මේ තියෙන්නේ. මේ තියෙන්නේ යා. මෙන්න මේ අවස්ථාව 45යි කියලා අපි ඔප්පු කරලා පෙන්නවා. ඉතින් එයා 45යි නම් අනිවාර්යෙන් මෙයාත් 45යි. එතකොට නිකන් නෙමෙයි. ඒ හැදිලා තියෙන්නේ KDP සහ KDP සමානයි DCP කියලා ගන්න පුළුවන්. එයත් 45යි. 45යි දෙන්න සමානයි. සමානයි වගේම එම කෝණ සමාන දෙන්නෙක් වගේම පුතේ ඒවා ඒකාන්තර කෝණත් වෙනවා. ඒකාන්තර කෝණ හැඩයට තියෙන දෙන්නේ තමයි සමාන වෙලා තියෙන්නේ. දැන් බලන්න මම ඒක රතු පාටින් ලකුණු කරන්නම්. ඔය 45 දෙක සමාන කරලා පෙන්නපු දෙන්න රතු පාටින් මම මාක් කරලා පෙන්නන්නම්. මේන් එක්කෙනෙක් මේන් අනිත් එක්කෙනා. නිකන් නෙමේ හැඩය ඒකාන්තර හැඩයක්. එතකොට මේ දෙන්න සමානයි වගේම මේ දෙන්න ඒකාන්තරත් වෙනවා. ඒකාන්තර හැඩය ගන්නවා. ඒකාන්තර කෝණ දෙකක්. එහෙනම් ඒකාන්තර කෝණ දෙකක් සමාන නම් අනිවාර්යෙන්ම රේඛා යුගල සමාන්තර වෙනවා. හරිද? ඒක තමයි මෙතනදී අපිට යොදා ගන්න තියෙන සම්බන්ධය. තව විදිහක් තියෙනවා. ඒකදී අපිට අංශක 90 කියලා අරන් ගන්නත් පුළුවන් පුතේ. එතකොට අංශක 90යි 90යි මිත්‍ර කෝණ දෙකක් හැදෙනවා කියලාත්. ඊට වඩා මේක ප්‍රායෝගිකයි. අපි මේ ක්‍රමයට යමු. KDP කියන මෙන්න මේ කෝණය සහ මෙයා අන්තිමට 45 කියලා එනවා. එලෙසම මොන කාන්තර කෝණද? ඒකාන්තර කෝණ යුගලකි. ඒකාන්තර කෝණත් වෙන නිසාම ඒකාන්තර කෝණ යුගලක් වෙන නිසාම KD කියන රේඛාව සමාන්තරයි CPට. හරි? ජ්‍යාමිතිය ගානක් නොවන නිසා මේකේ ලොකුවටම විස්තරාත්මකව දේවල් ඕනේ නැහැ. ඒත් හේතු සහිතව දක්වන්න කියලා තියෙනවා පුතේ. හේතු දක්වන්න කියලා තියෙන නිසා මම මේක පැහැදිලි කරේ. පුතේ මේ K කියලා ගානේ නැහැ. මේ K අපි අතින් දාගත් එකක්. ඔයාලා ඒක අවබෝධ කරගන්න. හරිද? K කියන්නේ අතින් දාගත් එක්කෙනෙක්. හරි. අපි 2017 අලුත් සිලබස් ගාන සාකච්ඡා කරමු. 2017 මේකෙදී අපිට කරන්න තියෙන පුතේ මුලින්ම AB සෙන්ටිමීටර් 8ක් වෙච්ච රේඛාව නිර්මාණය කරගන්නවා. AC සෙන්ටිමීටර් 7.5ක් රේඛාවකුත් BAC කෝණයේ අංශක 60කුත් වෙන විදිහට ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න තියෙනවා. මුලින්ම අපිට ඒක කරගන්න තියෙන අපි ඒක කරමු. එතනදී අපි දිගින් වැඩිම රේඛාව මුලින්ම තිරස් රේඛාව විදිහට ඇඳගත්තා නම් අපිට වැඩේ ලේසි. මේ විදිහට AB රේඛාව ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට මේ රේඛාව මත කොහේ හරි A කියලා ලකුණු කරගෙන කව කටුවට සෙන්ටිමීටර් 8ක් මැන ගමු. සෙන්ටිමීටර් 8ක් කව කටට මැනගෙන මේ විදිහට සෙන්ටිමීටර් 8ක් මැනගෙන AB රේඛා ඛණ්ඩය නිර්මාණය කරගමු. හරි. එතකොට A මත තියලා ඡාපයක් ඇඳනනම් A මත තියලා රේඛාව කැපෙන විදිහට ඡාපයක් ඇඳගත්තා නම් AB සෙන්ටිමීටර් 8ක් වෙච්ච රේඛා ඛණ්ඩය අපිට ඇඳ ගන්න පුළුවන්. ඔය තියෙන්නේ AB රේඛාව. මෙන්න මෙයා B ලක්ෂය. එතකොට එයා 8යි සෙන්ටිමීටර්. ඊට පස්සේ BAC 60යි. BAC A ශීර්ෂයේ හැදෙන කෝණය අංශක 60යි. AC 7.5යි. එතකොට AC 7.5 ලකුණු කරන්නම් පුතේ BAC කෝණය ඇඳගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ A ශීර්ෂයේ අපිට අංශක 60ක් නිර්මාණය කරගන්න වෙනවා. A ශීර්ෂයේ අංශක 60ක කෝණයක් ඇඳ ගන්න වෙනවා. නම් අපි අංශක 60 අඳිමු. බොහොම සරලයි. අපිට අංශක 60 අඳින්න තියෙන්නේ මෙතනදී. ඒ වලදී මෙන්න මේ විදිහට අංශක 60 ඇඳ ගන්න තියෙන්නේ. මේ විදිහට අපිට අංශක 60 ඇඳ ගන්න පුළුවන්. ඇඳගෙන අපිට මේ රේඛා ඛණ්ඩය මත තමයි AC ලකුණු කරගන්න තියෙන්නේ.
මෙන්න මේ විදිහට මේ රේඛාව මත කොහේ හරි C ඉඳී C ඉන්න විදිහ හරියටම හොයාගන්න පුළුවන් පුතේ. අපිට 7.5ක් මෙන ගත්තා නම් 7.5 මම පහසු වෙන්න මෙතනදී පරිමාණ වෙනස් කරනවා මිලිමීටර වලට. ඒ කියන්නේ 75ක් වෙන ගත්තා නම් හරි. මිලිමීටර වලින් නම් 75ක්. මෙන්න මේ විදිහට මෙන ගන්න පුළුවන්. ඊට පස්සේ A වල කව කටු තුඩ තියාගෙන මේ ඇඳගත්තු නිල් පාට රේඛාව මත මෙන්න මේ වගේ තැනක් ලකුණු කරගත්තාම ඔතන තමයි C ගේ පිහිටීම වෙන්නේ. එහෙනම් මෙතන තමයි C ලක්ෂය තියෙන්නේ. අපිට C ලක්ෂය වෙන මෙතන නිර්මාණය කරගන්න පුළුවන්. ඒතොර A සහ C සහ B යා කරලා ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ විදිහට අපිට ත්‍රිකෝණය සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ රෝමිලක 1 කියන කතන්දරය ඉවර වෙනවා. ඊට පස්සේ කියන්නේ ACB හි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්නලු. ACB හි කෝණ සමච්ඡේදකය. ACB හි කෝණ සමච්ඡේදකය. ACB කෝණ සමච්ඡේදකය කියන්නේ පුතේ මේ C ශීර්ෂයේ හැදෙන කෝණය සමච්ඡේදනය කරගන්න තියෙන්නේ. සමච්ඡේදකය නිර්මාණය කරන්න තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් C වල කව කටු තුඩ තියලා මෙන්න මේ විදිහට C වල කව කටු තුඩ තියලා යම් කිසි දුරක් කව කටට අරන් CB සහ AC රේඛා දෙකම කැපෙන විදිහට මේම ඡාප කොටසක් ඇඳ ගන්න. ඇඳගෙන ඉවරලා ආයේ ඡාප වලින් කැපිච්ච තැන් වල තියලා මෙන්න මේ විදිහට තවත් ඡාප දෙකක් ඇඳගෙන කෝණ සමච්ඡේදකය ඇඳ ගන්න පුළුවන්. හරි. අපිට කෝණ සමච්ඡේදකය ওই විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ACB ගේ කෝණ සමච්ඡේදකය. ඊට පස්සේ කියනවා පුතේ ACB හි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා රෝම ඉලක්කම් දෙකෙන් ඒක හරි. CD සෙන්ටිමීටර 5ක් වන පරිදි BC පාදයේ මත D ලක්ෂය ලකුණු කර D ලක්ෂයේදී BC පාදයේ ස්පර්ශ කරන ACB හි කෝණ සමච්ඡේදකය මත O කේන්ද්‍රය පිහිටන වෘත්තය නිර්මාණය කරන්න කියනවා. හරි. එතරම්දි මොකද්ද කරන්න ඕනේ කියන එක අපි කොටසින් කොටස සාකච්ඡා කරමු පුතේ. මුලින්ම අපි ඔය කියන 5 සෙන්ටිමීටර් BC රේඛාව මත ලකුණු කරගෙන ඉමු. BC රේඛාව මත 5 සෙන්ටිමීටර් මැනගත්තා නම් BC රේඛාව මත යාව ලකුණු කරගන්න පුළුවන්. 5 සෙන්ටිමීටර් කව කටට ගම්මු. අරන් ඉවරලා මෙන්න මේ විදිහට කව කට්ට මත 5 සෙන්ටිමීටර් ලකුණු කරගමු. සෙන්ටිමීටර් 5ක්. මිලිමීටර වලින් නම් 50ක්. හරි. මෙන්න මේ විදිහට ලකුණු කරගෙන ඉවරලා D ලක්ෂය අපි ලකුණු කරගමු පුතේ. අපිට කියනවා CD 5ක් කියලා. C ඉඳන් D ඉන්නේ 5 සෙන්ටිමීටර දුරින්. එහෙනම් C ලක්ෂයේ කවකට තුඩ තියලා මෙන්න මේ විදිහට සෙන්ටිමීටර 5 රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්න පුළුවන්. ඡාප කොටසක් ඇඳගෙන D ලක්ෂයේ පිහිටීම හොයා ගන්න පුළුවන්. එහෙනම් මේ තමයි D ලක්ෂය. මෙතන තමයි අදාළ ඔය කියන D ලක්ෂය ඉන්නේ. එතකොට D ලක්ෂයේදී BC පාදයේ ස්පර්ශ කරනවා කියන්නේ පුතේ අනිවාර්යෙන්ම D වල ඉඳන් වෘත්තයේ කේන්ද්‍රය යා කරන රේඛාවයි CB රේඛාවයි ගත්තොත් එතන ලම්බකයක් හැදෙන්න ඕනේ. එතකොට ඔය අඳින වෘත්තේ D වලදී CB ව ස්පර්ශ කරන වෘත්තය කේන්ද්‍රයේ තියෙන්නේ මෙන්න මේ ඇඳපු රේඛාවේ. මෙන්න මේ රේඛාවේ නම් අනිවාර්යෙන් පුතේ D වල ඉඳන් ලම්බකයක් ඇඳනනම් හරි D වල D ලක්ෂයේදී අඳින ලම්බකය කාටද? BC ට අඳින ලම්බකය. D ලක්ෂයේදී BC ට අඳින ලම්බකය මෙන්න මේ කියන රේඛාව මෙන්න මේ කඩේ ඊතලයකින් දාලා තියෙන රේඛාව ඡේදනය වෙන තැන තමයි ඔය කියන වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. ඒක තීරණය කරේ පුතේ BC පාදයේ D වලදී ස්පර්ශ කරනවා කියලා කියනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න වෘත්තයේ මත ලක්ෂයකදී ඇඳපු අරයට ඇඳපු ලම්බකයේ වෘත්තයේ ස්පර්ශක වෙනවා. ස්පර්ශකයක් වෙනවා. ඒ වගේම වෘත්තයේ මත ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී අඳින අරයත් එකිනෙකට ලම්බක වෙනවා. ඒ දෙන්න අතර කෝණය අංශක 90ක් වෙනවා. ඒ නිසා අපිට එතනදී කෙලින්ම ලම්බකයක් අඳින්න තියෙන්නේ. හරි. අපි ඒක අඳිමු. එතකොට අපිට කරන්න තියෙන පුතේ D මතදී ලම්බකයක් අඳින්න කාටද? BC රේඛාවට. මම ඒක දම් පාටින් වගේ අඳින්නම්.
මෙන්න මෙහෙම D ලක්ෂය මතට කව කට්ට තියලා දෙපැත්තෙන් ඡාප කොටස් දෙකක් ඇඳ ගන්නවා. මෙන්න මෙහෙම ඒ ඇඳපු ඡාප කොටස් දෙක මත කව කට්ට තියලා දෙපැත්තෙන් තව ඡාප දෙකක් ඇඳ ගන්නවා. එතනදී පුතේ දුර වෙනස් කරගමු. දුර වෙනස් කරලා මෙන්න මේ විදිහට මෙහෙම ඡාපෙකුත් මේ පැත්තෙන් මේ වගේ තැනකින් මෙහෙම ඡාපෙකුත් ඇඳ ගමු. ආයෙත් මෙයා මත තියෙනවා D මත තියෙනවා. D ගේ එහා පැත්තේ ඡාප මත තියලා මේ ඇඳපු ඡාප දෙක දෙපැත්තෙන් කපනවා. අපි දන්නවා වෘත්තයේ මත ලක්ෂයකදී ලම්බක මේ රේඛාවක් මත ලක්ෂයකදී ලම්බක නිර්මාණය කරන හැටි. ඒ ක්‍රමය තමයි පාවිච්චි කරේ. එතකොට අපිට පුළුවන් දැන් මේ අදාළ ලක්ෂ දෙකේ ආකිරීමක් කරන්න. මෙන්න මේ විදිහට ලක්ෂ දෙකේ ආකිරීමක් කරද්දී පොතේ මතක තියාගන්න මෙන්න මේ ස්ථානයේ D වලදී මේ රේඛාව අනිවාර්යෙන් අංශක 90ක් හැදෙනවා කෝණය. එතකොට ඔය කියන මෙන්න මේ කැපෙන තැන ඔතන තමයි ඔය කියන O ගේ පිහිටීම. මේ තමයි O ගේ පිහිටීම. මෙන්න මෙතන තමයි O ගේ පිහිටීම. O ලක්ෂයේ පිහිටීම අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ O ලක්ෂයේ පිහිටීම හොයාගත්ත නිසා බොහොම පහසුවෙන්ම ඔය කියන අරය OD අරය වෙන විදිහට වෘත්තය නිර්මාණය කරන්න තියෙනවා. අපි වෘත්තය නිර්මාණය කරමු. OD අරය වෙන විදිහටත් O කේන්ද්‍රය වෙන විදිහටත් වෘත්තය නිර්මාණය කරමු. ඉතින් අපි අරය විදිහට ගන්න පුතේ O සහ D අතර දුර මෙන්න මේ විදිහට ඒ දුර ගන්න පුළුවන් අපිට. අරගෙන ඉවරලා අපි වෘත්තයක් නිර්මාණය කරන්න යන්නේ මෙන්න මේ විදිහට. වෘත්තය නිර්මාණය කරමු. OD අරය විදිහට අරගෙන O සිට D දක්වා දුර අරය විදිහට අරන් මෙන්න මේ විදිහට වෘත්තය නිර්මාණය කරනවා. එතකොට අපිට මෙන්න මේ වගේ වෘත්තයක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට කියනවා ඉහත නිර්මාණය කරන ලද වෘත්තයට B සිට තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්නලු. පුතේ B සිට ස්පර්ශකයක් දැනටමත් ඇඳලා තියෙන්නේ කවුද? BD. එහෙනම් BD අපි නොදැනුවත්වම වෘත්තයට ස්පර්ශකයක් වෙලා. එහෙනම් අනිත් ස්පර්ශකය නිර්මාණය කරන්න නම් අපි කරන්නේ B ලක්ෂයේ කවකට දුර තියලා BD දුර කවකට්ටට මැන ගන්නවා. B සහ D අතර දුර කවකට්ටට මැන ගන්නවා. මැනගෙන ඉවරලා ඒ දුර කවකට්ටට අරගෙන BD දුර කවකට්ටට අරගෙන අපි කරන්නේ මෙන්න මේ විදිහට අනිත් පැත්තෙන් වෘත්තය කැපෙන විදිහට තව ඡාපයක් අඳිනවා. එහෙනම් ඔය තමයි ඔය ඡාපේ කැපෙන තැන තමයි අනිත් ස්පර්ශකයේ තියෙන්නේ B වල ඉඳන් අඳින්න පුළුවන්. එහෙනම් B වල ඉඳන් අඳින්න තියෙන අනිත් ස්පර්ශකයේ ඔය විදිහට මෙන්න මෙහෙම යාකිරීමක් කරලා අපිට ගන්න පුළුවන්. B වල ඉඳන් අඳින්න පුළුවන් වෘත්තයට අඳින්න පුළුවන් අනිත් ස්පර්ශකය. හරි. එතකොට ඊට පස්සේ කියනවා B තවත් ස්පර්ශකයක් නිර්මාණය කර එය වෘත්තය ස්පර්ශ කරන ලක්ෂය E ලෙස නම් කරන්නලු. වෘත්තය ස්පර්ශ කරන ලක්ෂය කියන්නේ මෙන්න මේ ඡාප කොටස තියෙන තැන මෙයා E කියලා ගන්නලු. E කියලා ගන්න කියනවා. හරි. ඒකත් හරි. එතකොට රෝම ඉලක්කම් 4 කොටස හරි. එතනදී කරපු දේ මතක තියාගන්න පුතේ අපි එතනදී පාවිච්චි කරේ වෘත්තයේ මත ලක්ෂ වෘත්තයකට බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් කියන එක සහ ඒ ස්පර්ශක දෙක දිගින් සමානයි කියන එක. ඒ නිසා BD කියන්නේ එක ස්පර්ශකයක් නම් හරියටම BD දුර කවකට්ටට අරන් ඒ වගේම ඡාපයකින් තව තැනක් ස්පර්ශ වෙන තැනක් හොයාගත්තා ඒ දුරම සහිතව. එතකොට ඒ තමයි E කියලා ලකුණු කරපු තැන. දැන් අපිට කියනවා එකකින් පස්සේ රෝම ඉලක්කම් 5 P ලක්ෂය P ලක්ෂය දික්කල BE මත දික්කල BE කියන කෙනා මත BE රේඛාව යම් කිසි දුරක් දික් කිරීමක් කරා BE මත පිහිටන පරිදි P කියන්නේ තාම කොහෙද කියලා දන්නේ නැහැ. P ලක්ෂය කියන්නේ අපිට අලුත් කෙනෙක්. P ලක්ෂය දික්කල BE මත පිහිටන පරිදි BAP කෝණය ABE ට සමාන වන පරිදි ABP සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්නලු. කවුද බලමු BAP කියන්නේ? දැන් ඔය කියන BAP කියන කෙනා කාටද සමාන වෙන්න ඕනේ? ABE ට. ABE කියන්නේ මෙන්න මේ කෝණය, මෙන්න මෙතන හැදෙන කෝණය, මෙතනින් මෙහෙම හැදෙන විදිහට මේ කොහේ හරි ඉන්න P ලක්ෂයක් ගැන තමයි අපෙන් අහන්නේ. ඒතර පුතේ අපිට කරන්න තියෙන සමාන කෝණයක් හැදෙනවා කියලා දන්නවනම් සමාන වෙන විදිහට නම් අඳින්න තියෙන්නේ ABE කියන කෝණය අපිට AB රේඛාව මතම P කියලා තව ලක්ෂයක් හැදෙන විදිහට පිටපත් කිරීමක් කරගමු. එහෙනම් අපිට දැන් තියෙන්නේ කෝණ පිටපත් කිරීමක් කරන්න. එහෙනම් මම කෝණ පිටපත් කිරීමට අදාළ කොටස රතු පාටින් කරන්නම්. මෙන්න මෙහෙම මෙන්න මේ හැදෙන කෝණය. මෙයා තමයි ඇත්තටම කියනවා නම් ABE.
අපි යා පිටපත් කිරීමක් කරන්න යන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මෙහෙම ඡාපයක් ඇඳගත්තා. ඒ ඡාපෙම A මත තියලා AB බාහුව කැපීගෙන යන විදිහට මේ පැත්තට යම් කිසි දුරක් යන විදිහට ඇඳ ගන්නවා. එහෙනම් මේ දුර ඊට පස්සේ කව කට්ට තුඩට ගන්නවා. මේ තියෙන්නේ කව කට්ටට දුර ගන්නවා. මේ බාහුව දෙක කැපිච්ච දුර. එයා තමයි අපිට පිටපත් කළ යුතු කෝණය වෙන්නේ. මෙන්න මේ දුර කව කට්ටට ගත්තා. අරගෙන ඉවරලා මෙන්න මේ වගේ තැනක තියලා අපිට පුළුවන් මෙන්න මෙතනින් මෙහෙම කෝණය පිටපත් කිරීමක් කරන්න. ඊට පස්සේ ඔය ඇඳපු රේඛාව ඔය ලක්ෂ්‍ය හරහා යන විදිහට ඇඳපු රේඛාව අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඔය රේඛා දෙක කැපෙන තැන තමයි එතකොට ඔය කියන P ඉන්නේ. මෙන්න මෙයා තමයි P ලක්ෂ්‍ය. අපිට එතකොට ඔය වගේ නිර්මාණයක් හම්බ වෙනවා. හරිද? P ලක්ෂ්‍ය ගත්තේ පුතේ මතක තියාගන්න. ABE කෝණයට සමාන වෙන විදිහට හින්දා අපි කෙලින්ම කරේ ABE කියන කෝණය ඔය BAP කියන ලක්ෂ්‍ය හොයාගන්නත් එක්ක සමාන කරගත්තා. ඒ කියන්නේ ඒ කෝණය පිටපත් කරගත්තා. ඒකයි කරගත්තේ. පිටපත් කිරීමක් කරගත්තේ. ඒ කෝණ පිටපත් කිරීම මගින් තමයි P ලක්ෂ්‍ය පිහිටීම හොයාගත්තේ. හරි. ගාන සම්පූර්ණ කරගන්න. හරි ඊළඟට අපි සාකච්ඡා කරන්න තියෙන පුතේ 2017 පරණ සිලබස් එකේ ගාන. මේක සාකච්ඡා කරන්න පටන් ගමු. ඒකෙදි කියන්නේ AB සමානයි 7 cm AC සමානයි 7.5 cm සහ BAC 60ක් වන විදිහට ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියනවා. AC ලම්බ සමච්ඡේදකය ඒ විදිහටම BAC කෝණ සමච්ඡේදකය ඕ කියලා අරගෙන වෘත්තයක් නිර්මාණය කරන්න තියෙන. හරි අපි ඒක ඇඳලා බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම අපි අදාළ පාද ටික ලකුණු කරගමු. AB සෙන්ටිමීටර් 7යි AC සෙන්ටිමීටර් 7.5යි. එතකොට BAC සමයි අංශක 60ට. එහෙනම් අපි මුලින්ම 7.5 ඇඳ ගමු. 7.5 ඇඳ ගත්තා නම් ලේසි අපිට. ඔය විදිහට AC 7.5 ඇඳ ගමු. මෙතන A. එහෙනම් අපි කව කට්ටන මෙන ගන්න ඕනේ සෙන්ටිමීටර් 7.5ක්. 7.5ක් කියන්නේ මිලිමීටර වලින් නම් 75ක්. මිලිමීටර 75ක් මේ විදිහට මෙන ගන්නවා. මෙනගෙන ඉවරලා ඒ වල කව කටු තුඩ තියලා මෙන්න මේ විදිහට C ලක්ෂය සටහන් කරගන්න පුළුවන්. හරි. මෙතන C ලක්ෂය. එයා 7.5යි. පුතේ අනිවාර්යෙන් මේ අදාළ පාදවල දිග සටහන් කරන්න අමතක කරන්න එපා. එතකොට AC 7.5 තමයි අපි ඇඳගත්තේ. BAC 70 BAC අංශක 60ක් නිසා ඒ ශීර්ෂයෙන් අපි අංශක 60ක් ඇඳගෙන ඉවරලා බලමු කවුද කොහෙද B ඉන්නේ කියලා. ඒ වල 60ක් ඇඳ ගමු. ඒ වල 60 ඇඳ ගන්න තමයි යන්නේ දැන් මේ. මේ වල 60 ඇඳ ගන්න අවස්ථාව. එහෙනම් ඔය 60 රේඛාව මත තමයි පුතේ ඔය කියන B ලක්ෂයේ ඉන්නේ. මේ රේඛාව මත තමයි සෙන්ටිමීටර් 7 ලකුණු කරගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට අඩි වලට සෙන්ටිමීටර් 7ක් මැන ගන්න තියෙන්නේ. සෙන්ටිමීටර් 7ක් මැන ගමු. ඒ වල කව කටු තුඩ තිබ්බා. මේ මැනගත්ත 7 මේ රේඛාව මත ලකුණු කරගමු. හරි. ඔතන තමයි පුතේ B ලක්ෂය පිහිටන්නේ. මෙතන B ලක්ෂය පිහිටනවා. මෙතන අංශක 60යි කෝණය. ඒත් එක්කම මේ දිග සෙන්ටිමීටර් 7යි කියලා දාගන්න. හරි. අපිට ඊට පස්සේ පුතේ බොහොම ලේසියෙන් BC ආ කරගන්න පුළුවන්. ABC ත්‍රිකෝණය නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ
අපිට කියනවා පුතේ BAC කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. BAC කෝණ සමච්ඡේදකය කියන්නේ අංශක 60 සමච්ඡේදකය තමයි BAC කෝණ සමච්ඡේදකය කියන්නේ. එහෙනම් ඔය අංශක 60 සමච්ඡේදනය කරා නම් ඊට පස්සේ එන අගයත් ගැනත් හිතන්න වෙනවා. මේක නිකම්ම කෝණයක් නෙමෙයි. ඔය අංශක 60 තමයි අපි සමච්ඡේදනය කරන්නේ. BAC කියන්නේ අංශක 60. අපි ආව සමච්ඡේදනය කරමු. මෙන්න මේ විදිහට සමච්ඡේදකය අඳින්න පුළුවන්. අපිට අමුතුවෙන් බාහුව දෙක කැපෙන්න ඡාප අඳින්න දෙයක් නැහැ. 60 ඇඳින්ද ගත්ත බාහුව දෙකම ගත්තා නම් හරි, කැපෙන තැන් දෙකම ගත්තා නම් හරි. මෙන්න මේ විදිහට අපිට ඔන්න ඔය විදිහට සමච්ඡේදක රේඛාව ඇඳ ගන්න පුළුවන්. මේ ඇඳේ අපි BAC ගේ සමච්ඡේදකය. හරි. ඔය තියෙන BAC සමච්ඡේදකය. ඊට පස්සේ කියනවා AC හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නලු. AC ගේ ලම්බ සමච්ඡේදකය. AC පාදයේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියනවා. ඒකත් අපි නිර්මාණය කරමු. AC පාදයේ දිගට භාගයකට වඩා වැඩි දිගක් අරන් ඉවරලා කව කට්ටට භාගයකට වඩා වැඩි දිගක් අරන් ඉවරලා භාගයට වඩා යම් වැඩි දිගක් අරන් ඉවරලා උඩින් සහ යටින් ඡාප අඳින්න තියෙන්නේ. ඒත් එක්කම C වලක් තියලා ওই විදිහටම ඇඳපු ඡාප දෙක කැපෙන්න තව ඡාප දෙකක් අඳින්න තියෙන්නේ. මෙන්න මේ විදිහට. එතන පුතේ අපිට ලම්බ සමච්ඡේදක රේඛාවත් ඇඳ ගන්න පුළුවන්. හරි. මේක ලම්බ සමච්ඡේදකයක් කියන එක සටහන් කරගන්න අනිවාර්යෙන්. මෙතන අංශක 90යි මේ දිගට සමානයි. එතකොට ඔය ඇඳපු කෝණ සමච්ඡේදකයේ සහ ලම්බ සමච්ඡේදකය ඡේදනය වෙන ලක්ෂය O කියලා ගන්න කියනවා. එහෙනම් අපිට ඔය ඡේදනය වෙන ලක්ෂය O කියලා ගන්න පුළුවන්. මම O ලක්ෂය ලකුණු කරන්නම්. මෙන්න මෙතන තමයි ඔය O ලක්ෂය. ඊට පස්සේ O හා කේන්ද්‍රය O හා අරය OA වන වෘත්තය නිර්මාණය කරන්නලු. කේන්ද්‍රය O වෙන්න ඕනේ, අරය OA වෙන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට OA රේඛා ඛණ්ඩය ඇඳ ගන්නවා. මෙන්න මේ දුර කව කටට අරගෙන මෙන්න මෙහෙම වෘත්තය ඇඳ ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට වෘත්තය ඇඳ ගන්න තියෙන්නේ. ඔයාලා ඇඳපු වෘත්තය සමහර විට B ලක්ෂය හරහාත් ගිහිල්ලා ඇති. මෙතනදී නම් මගේ නිර්මාණය නම් එන්නේ නැහැ B ලක්ෂය හරහා යන විදිහට. ඒක චුට්ටක් බලන්න ඕනේ පුතේ. දැන් ඔය විදිහට තමයි නිර්මාණය ආවේ. ඔයාලා ඇඳපු නිර්මාණ සමහර විට B ලක්ෂය හරහා යන විදිහට ඇවිල්ලා නම් චුට්ට මට කියන්න. හරි බලමු. ඊට පස්සේ AP සමානයි OA වන පරිදි P ලක්ෂය ලකුණු කරන්න කියනවා. ඒත් එක්කම පුතේ OA වන වෘත්තය නිර්මාණය කරලා OA නිර්මාණය කරලා සමහර B හරහා යන්න ඕන වෙන්නේ නැති වෙයි බලන්න. කේන්ද්‍රය O හා අරය OA වන වෘත්තය නිර්මාණය කර එම වෘත්තය A හිදී ඇඳි ස්පර්ශකය නිර්මාණය කරන්න. OA වන වෘත්තය නිර්මාණය කර එම වෘත්තයට A හිදී ඇඳි ස්පර්ශකය නිර්මාණය කරන්න. හරි. එහෙනම් පුතේ කරන්න තියෙන පුතේ OA ට ලම්බකයක් අඳින්න. ඒකට අපි OA චුට්ටක් දික් කරගන්න වෙනවා මේ පැත්තට. OA රේඛාව චුට්ටක් මෙහෙට දික් කරගමු. මෙන්න මෙහෙට දික් කරගමු. දික් කරගෙන ඉවරලා A මත හරියටම ලම්බකයක් ඇඳනම් හරි, A ලක්ෂය මතදී ලම්බකයක් ඇඳනම් හරි, OA ලම්බකයක් ඇඳනම් OA ට ලම්බක වෙන රේඛාවක් ඇඳනම් හරි. මෙන්න මේ විදිහට දෙපැත්තෙන් ඊට පස්සේ මේ පැත්තෙන් මේ විදිහටත් මේ පැත්තෙන් මේ විදිහටත් අඳිනවා. ඇඳලා අනිත් ඡාපේ මතක් තියලා අදාළ ඡාප දෙක කපලා දාන්න තියෙනවා. හරි. ඊට පස්සේ ලක්ෂය ආකිරීමක් කරමු.
මෙන්න මේ විදිහට ආයෙත් නිර්මාණය කරගමු රේඛාව. හරි. එතකොට පුතේ එතනදිත් අංශක 90ක් හැදෙනවා කියන එක සටහන් කරගන්න මොනකට හරි ඒක උමනා වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ එම වෘතයට A හිදී ඇති ස්පර්ශකය නිර්මාණය කරන්න. එම ස්පර්ශකය මත AP සමානයි OA. AP සමානයි OA වන විදිහට P ලක්ෂයක් ලකුණු කරන්නලු. P සිට ඉහත නිර්මාණය කරන ලද වෘතයට තවත් ස්පර්ශකයක් නිර්මාණය කර ඒ වෘතයේ ස්පර්ශ කරන ලක්ෂය Q ලෙස නම් කරන්න. හරි. දැන් අපිට බොහොම ලේසි ඒක නම් මෙන්න මේ විදිහට OP දුර අරන් OA දුර අරන් OA දුර කව කට්ටට අරන් OA දුර කව කට්ටට අරන් අපිට උඩින්ද යටින්ද කියන එක අදාළ වෙන්නේ නැහැ පුතේ. අපි උඩ පැත්තෙන් අඳිමු. මෙන්න මේ වගේ තැනකින් P ලක්ෂය ලකුණු කරමු. එතකොට P කියන්නේ බාහිර ලක්ෂයක් වෙනවා. එතකොට P ලක්ෂයේ ඉඳන් දැනටම ඔන්න ඇඳලා තියෙනවා එක ස්පර්ශකයක් PA. එතකොට අපි දන්නවා අනිත් ස්පර්ශකයත් මේ දුරම තමයි. ඒ කියන්නේ මේ දුරම තියෙන්න ඕනේ. මේ දුරම තියෙන විදිහට අනිත් ස්පර්ශකය අඳිනවා නම් අඳින්න වෙන්නේ මේ පැත්තෙන් Q. එතකොට මේ තමයි Q ලක්ෂය. ඔය තැන එතන තමයි Q ලක්ෂය. එතකොට PQ තමයි අනිත් ස්පර්ශකය වෙන්නේ. නම් PQ රේඛාව ඇඳගත්තා නම් හරි. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට PQ රේඛාව ඇඳගත්තා නම් හරි. ඔච්චරයි නිර්මාණය කරන්නේ. සමහර විට ඔක පහලින් ඇඳනම් පුතේ ওই රූපෙම පහලින් ওই විදිහටම ගැලපෙන්නේ. හරිද? සම්පූර්ණ කරගන්න. නේ? පුතේ එක ස්පර්ශකයක් ඇඳලා තියෙනවා නම් බාහිර ලක්ෂයක ඉඳන් අනිත් ස්පර්ශකය අඳින්න බොහොම සරලයි. අපිට කරන්න තියෙන්නේ ඇඳපු ස්පර්ශකයේ දුර ඒ කව කට්ටට අරගෙන ඉවරලා ඒ බාහිර ලක්ෂයේ තියලා වෘතයේ අනිත් පැත්තෙන් කැපෙන විදිහට. ඒ කියන්නේ ස්පර්ශක දෙකක් පිහිටන විදිහ අපිට තේරෙනවානේ. එකක් දන්නවා නම් අනිත් එක කැපෙන විදිහ බොහොම සරලව හොයාගන්න පුළුවන්. ඒ දුරම අරන් කව කට්ටට වෘත කැපෙන විදිහට ඡාපයක් ඇඳගත්තා නම් හරි. අපි මෙතනදී කරෙත් ඒකයි. මතක තියාගන්න මෙතනදී අපි මුලින්ම A සහ O දුර මැනගත්තා. මෙන්න මේ විදිහට කව කට්ටට A සහ O දුර මැනගෙන ඊට පස්සේ P ලක්ෂය හොයාගත්තා. කවුරු හරි කෙනෙක් P ලක්ෂය මේ පැත්තෙන් ඇඳත් ගැටලුවක් නැහැ. අපි P ලක්ෂය මෙතනින් හොයාගත්තා. එතකොට P ලක්ෂය හොයාගත්තට පස්සේ P ලක්ෂය මත තියලා ආයි ඒ දුරම අරන් දැන් මේ ලක්ෂය මෙන්න මේ විදිහට Q ස්පර්ශ කරන විදිහට Q අනිත් ස්පර්ශකයේ අඳින රේඛාව ඇඳගත්තා. හරිද? ඊට පස්සේ අපි කවුරු හරි කෙනෙක් පුතේ මේක මේ පැත්තෙන් P ඇඳගත්තා නම් P මේ පැත්තෙන් ඇඳගත්තා නම් P ලක්ෂය මේ පැත්තෙන් ඇඳගත්තා නම් මෙන්න මේ වගේ වෙයි. එතකොට Q ගේ පිහිටීම මේ වගේ තැනක ඉඳන් මෙන්න මෙතනින් මේ වගේ තැනක පිහිටයි. ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? සම්පූර්ණ කරගන්න. පුතේ මේකේ කොහොමද මේ අපි ඇඳපු වෘතේ කිසිම ගැටලුවක් නැහැ. මට ඒක පස්සේ මතක් වුණේ අපි ඇඳේ AB 7ක් සෙන්ටිමීටර වෙන්න AC 7.5ක් සෙන්ටිමීටර වෙන්න කොහොමත් B වලින් යන්නේ නැහැ වෘතය. ඒක ඔයාලගේ දෝෂයක් නෙමෙයි. B ලක්ෂය හරහා වෘතය යන්නේ නැහැ. මට දැන් ওই දිග ගැන මතක් වුණේ AC සෙන්ටිමීටර 7.5යි AB සෙන්ටිමීටර 7යි. කොහොමත් එහෙනම් යන්න විදිහක් නැහැ. කොහොමත් යන්න වෙන්නේ නැහැ. ওই විදිහට B වෙනම තැනකින් තමයි ඉන්න ඕනේ. මම B වෘතේ මත දැම්මේ අර කලින් වෘතේ අඳින්නත් කලින්ම B එතන දාලා තිබ්බේ. B කියන්නේ මෙන්න මෙතන පිහිටීම. ඒක මතක තියාගන්න. මෙතන තමයි B ඉන්නේ. B ගේ පිහිටීම වෙන්නේ මෙන්න මේ ලක්ෂය. එයාව තමයි ඔය උඩින් දාලා තියෙන B කියලා. කොහොමත් ඒකේ වෘතයට බලපෑමක් නැහැ. B කියන්නේ වෘතය ඇතුලේ ඉන්න ලක්ෂයක්. හරිද? ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන පුතේ පස්වෙනි ගාන 2016 අලුත් සිලබස් එකේ ගාන. අපි යමු ඒ ගානට. ඒකෙදි කියන්නේ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න තියෙන ABC කියලා. ABC ත්‍රිකෝණය නිර්මාණය කළා අන්තර්වෘත්තය නිර්මාණය කරන්න තියෙන්නේ. ඒතර අන්තර්වෘත්තය නිර්මාණය කරද්දී පුතේ බොහොම සැලකිලිමත්ව කරන්න ඕනේ. ගොඩක් වෙලාවට පාද තුනම අභ්‍යන්තරින් ස්පර්ශ කරගෙන යන්න ඕන නිසා සමහර විට නිර්මාණේ මොනවා හරි දෝෂයක් තිබ්බොත් ඒක හරියටම පාද තුනම ස්පර්ශ වෙන්නේ නැතිව ගමන් කරන වෙලාවල් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හරියටම තේරුම් අරන් කරගෙන යන්න ඕනේ. හරි බලමු. AB 6.5යි අපි යාව මුලින් ඇඳගමු. 6.5 රේඛාව. 6.5 රේඛාව ඇඳගෙන ඉමු. ඒ ලක්ෂය මෙයා මත කොහේ හරි ලකුණු කරගෙන A කියලා මෙයා වරන් AB 6.5ක් මැනගමු. 6.5ක් කව කට්ටට ගන්න තියෙන්නේ. කියන්නේ 65ක් මිලිමීටර වලින් නම්. ඊට පස්සේ A වල කව කටු තුඩ තියලා මෙතන B ලක්ෂයේ පිහිටීම සටහන් කරගන්න පුළුවන්.
AB හරි 6.5යි. ඊට පස්සේ AC සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. BAC 60ක් වෙන්න ඕනේ. නම් මුලින්ම BAC ඇඳගෙන තමයි පුතේ ඔය 5 ලකුණු කරන්න වෙන්නේ. BAC ඇඳගමු. A ශීර්ෂය ඇඳගමු අංශක 60ක්. ඔන්න ඔය විදිහට අංශක 60ක් නිර්මාණය කරගන්න පුළුවන් බොහොම සරලව. ඒ ඇඳගත් රේඛාව මත තමයි සෙන්ටිමීටර් 5ක් දුරින් AC ඉන්නේ. සෙන්ටිමීටර් 5ක් දුරින්. ඒ කියන්නේ 50ක් මිලිමීටර් දුරින්. නම් 5යි මිලිමීටර් සෙන්ටිමීටර් එහෙම නැත්නම් 50යි මිලිමීටර් මැනගෙන ඒ වල තියලා මේ රේඛාව මත කොහේ හරි තමයි C ඉන්නේ. ඔන්න ඔය විදිහට C ලක්ෂය හොයාගන්න පුළුවන්. ඔන්න ඔතන C ලක්ෂය ලකුණු කරගන්නවා. ඒත් එක්කම දන්න දිගක් නම් ඒව දාගන්න. මෙතන අංශක 60යි කියන එකත් සටහන් කරගන්න. AC 5 සෙන්ටිමීටර් ඒකත් ලකුණු කරගමු. අපිට ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරගන්න පුළුවන් ඊට පස්සේ. හරි. ඊට පස්සේ අපිට කියනවා පුතේ කෝණ සමච්ඡේදක දෙක අඳින්නවලු BAC ටත් ABC ටත්. BAC එක කෝණයක් ABC අනිත් කෝණය කෝණ සමච්ඡේදක දෙක අඳින්න කියනවා. මම කෝණ සමච්ඡේදක දෙක වෙන පාටකින් අඳින්නම්. දැන් එක්කෙනෙක්ට නම් අඳින්න අමුතුවෙන් ඡාපයක් අඳින්න දෙයක් නැහැ. ඇඳපු ඡාපෙම තියෙනවා බාහුව දෙක කැපෙන තැන් දෙක. අපිට එතෙන්ටම ඇඳත් හරි. මම වෘත්තය ඇතුළට ඒ බාහිර ඒවා එන්නේ නැති වෙන්න වෘත්තෙන් එළියට එන විදිහට චුට්ටක් දිගට අරගන්නම්. මේ විදිහට එකකුත් අනිත් එක්කෙනා මේක කැපෙන විදිහට මෙහෙමත් ගන්නම්. ඔය තියෙන්නේ අංශක 30ක් හැදෙන විදිය රේඛාවක්. ඒතර කෝණ සමච්ඡේදකේනේ. කෝණ සමච්ඡේදකේ මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. මේක කෝණ සමච්ඡේදකයක්. ඊට පස්සේ අපිට කියනවා පුතේ කාටද අනිත් එක්කෙනා ABC කෝණෙට. ABC කෝණෙට නම් බාහුව දෙක කැපෙන්න ඡාපයක් ඇඳ ගන්න වෙනවා. බාහුව දෙක කැපෙන්න අපි ඇඳගමු. බාහුව දෙකම කැපෙන විදිහට ඇඳගෙන ඉවරලා මෙන්න මේ විදිහට දැන් අඳිමු කෝණ සමච්ඡේදකය. ඒකත් ත්‍රිකෝණයෙන් එළියට එන විදිහට ගන්න ඕන නම් ටිකක් දිග වැඩි කරා නම් හරි ගැටලුවක් නැහැ එතකොට. එහෙම අත්‍යවශ්‍ය නැහැ පුතේ ත්‍රිකෝණය ඇතුලේ තිබ්බත් කමක් නැහැ. මම අර පැහැදිලි වෙන්න කියලා තමයි මේකේ ත්‍රිකෝණයෙන් එළියට ගත්තේ මෙහෙම විදිහට. මෙහෙම ඡාපයයි ආයි මෙයා මත තියලා මේ ඡාපේ කැපෙන විදිහට මෙහෙම අඳිනවා. කැපෙන තැන හරියටම ලකුණු කරගන්න වෙන නිසා මම ආයි පාරක් එක අඳින්නම් මේ පැත්තේ ඡාපේ. ඔය විදිහට ඔන්න ඔය විදිහට පුතේ කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වෙන ලක්ෂය හම්බුණා. ඒක O කියලා ගන්නලු. කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වෙන ලක්ෂය O කියලා ගන්න කියනවා. එහෙනම් මේ තමයි O ලක්ෂය. ඊට පස්සේ අපිට කියනවා පුතේ O වල ඉඳන් AB ට ලම්බකයක් අඳින්නලු. O වල ඉඳන් AB ට ලම්බකයක් ඇඳලා ලම්බය අඩිය M කියලා ලකුණු කරන්නලු. අන්තර්වෘත්ත නිර්මාණය කරන්නලු. එහෙනම් O සිට අපි O වල හරියටම කවකටු තුඩ තියාගමු. තියලා AB ට අඳින ලම්බකය මේ විදිහට ඇඳගමු. මෙන්න මේ විදිහට තැන් දෙකකින් කැපෙන විදිහට මෙතන එක්කෙනයි මෙන්න මෙතනින් එක්කෙනයි ඔය විදිහට. ඊට පස්සේ ඒ තැන් වල තියලා AB ට පහලින් ඡාප දෙකක් ඇඳගමු. මෙන්න මේ විදිහට. එතකොට ඔය ලක්ෂ දෙක යා කරා නම් O සහ මෙන්න මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක යා කරා නම් ලම්බකයක් ඇඳ ගන්න පුළුවන්. එතකොට ලම්බකයේ අඩිය M කියලා ගන්න කියලා තියෙනවා. මෙයා තමයි ලම්බකයේ අඩිය වෙන්නේ. එතකොට OM අරය විදිහට අරගෙන අන්තර්වෘත්තය නිර්මාණය කරගන්න තියෙන්නේ.
OM අරේ විදිහට අරගෙන අන්තර්වෘත්තය නිර්මාණය කරන්න තියෙන්නේ. හරියටම ඕවල කවකට තුඩ තියාගෙන OM අරේ විදිහට ගන්න ඕනේ. හරි. දැන් පරිස්සමට වෘත්තය අඳ ගන්න තියෙන්නේ. මම වෘත්තය වෙන පාටකින් අඳින්නම්. යන්තම් ආවා. බොහොම සතුටුයි. අන්තර්වෘත්තය අඳගත්තා. හරිද? ඊට පස්සේ කියනවා පුතේ අන්තිම කොටස අන්තර්වෘත්තය මත D ලක්ෂයක් M හැර D ලක්ෂයක් හොයාගන්න ඕනෙලු. D හි D වෘත්තයට ඇඳි ස්පර්ශකය AB ට සමාන්තර වන පරිදි එවැනි ලක්ෂයක් සොයා එය D ලෙස දක්වා D හි D වෘත්තයට ස්පර්ශකයන් නිර්මාණය කරන්න. D කියලා ලක්ෂයක් හොයාගන්න ඕනෙලු. D වලදී ඇඳපු වෘත්තයට අඳින ස්පර්ශකය AB ට සමාන්තර වෙන විදිහට. හරිද? එතකොට අපිට හොඳම දේ තමයි පුතේ මේ ඇඳපු රේඛාවම උඩට දික් කරා නම් ඒ රේඛාව කැපෙන තැන තමයි D ඉන්නේ. මෙන්න මේ විදිහට මේ රේඛාව අපිට උඩට දික් කිරීමක් කරගන්න පුළුවන් නම් අපිට මෙන්න මෙයාව මෙහෙට දික් කරගන්න පුළුවන් නම් නැත්නම් මේක එකම රේඛාවක් වෙන විදිහට අරන් මෙන්න මෙහෙම ගන්න තියෙනවා නම් එතන තමයි ඇත්තරම D ඉන්නේ. අපිට ඔය වගේ තැනක D ඇඳ ගන්න පුළුවන්. මේ රේඛාව දික් කිරීමක් කරගෙන D ඇඳ ගන්න පුළුවන්. එතකොට D ලක්ෂයේ ඉන්නවා නම් ඉන්න ඕනේ මෙන්න මේ වගේ තැනක. එතකොට මේ ලක්ෂය D වෙද්දි මෙයා D වෙද්දි AB ට සමාන්තරව මේකද කියන්නේ පුතේ M හැර ලක්ෂයක් හොයාගන්න ඕනෙලු D හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකය AB ට සමාන්තර වන පරිදිය. එවැනි ලක්ෂයක් සොයා ඒ D ලෙස දක්වා D හිදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න. පුතේ AB ට සමාන්තරව යනවා නම් අනිවාර්යෙන්ම සමාන්තර වීම මගින් AB ට සමාන්තර වීම මගින් ඒකාන්තර කෝණ සමාන වීමක් වෙන්න ඕනේ. එතකොට ඒකාන්තර කෝණ වෙන්නේ ඔතන M වලදී හැදෙන අංශක 90 M වලදී හැදෙන අංශක 90 සමාන වෙන විදිහට අපිට කරන්න තියෙන්නේ D වලදී ඔය ඇඳගත්ත OD හරහා යන රතු පාට රේඛාව අන්තිමට ඇඳපු රතු පාට රේඛාවට D මතදී ලම්බකයක් අඳින එක. D මතදී ලම්බකයක් අඳින එක තමයි කරන්න තියෙන්නේ. D මතදී ලම්බකයක් අඳින එක මම රතු පාටින් නැතෝ නිල් පාටින් අඳින්නම්. D මතදී ලම්බකයක් අඳින එක. මොකද ඔය විදිහට අඳිනවා නම් වෙන තැනක් තියෙන්න බෑ. D කියන එක්කෙනා වෙන තැනක ඉන්න බෑ. මොකද D කියන එක්කෙනා අනිවාර්යෙන්ම ඔතන ඉන්න ඕනේ. M හැර කිව්වහම M වගේම තියෙන අනිත් එක්කෙනානේ ඔය අහන්නේ. ඒතර වෙන තැනක් ඉන්න බෑ. ඇත්තටම කියනවා නම් උතන තමයි ඉන්න ඕනේ. ඒතර අපිට පුළුවන් පොතේ D වලදී ලම්බකයක් අඳින්න මෙන්න මෙහෙම. චුට්ටක් වෙනස් කරමු දුර. O කියලා දාපු එකත් එක්ක කැපෙන නිසා. මෙන්න මේ වගේ දුරක් ගමු. මෙහෙම ඡාපයයි ආයි මේ පැත්තෙන් මෙන්න මෙහෙම ඡාපයයි. ඇඳලා ඒ ඡාප කැපෙන තැන් වල ඉඳන් අපිට ගන්න තියෙන්නේ මම ඒක වෙන පාටකින් අඳින්නම් පැහැදිලි වෙන්න. මෙන්න මේ දුර කවකට මෙතන ඡාපයේ දුර ගත්තා. අපි ටිකක් දුර වැඩි කරමු. දුර වැඩි කළා මෙන්න මෙහෙම ඡාපෙකුයි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් මෙන්න මෙහෙම ඡාපෙකුයි ඇඳ. ආයිත් අනිත් කවකට්ටෙන් අනිත් ඡාපෙන් තියාගත්තා. මේ ඡාපේ කැපෙන විදිහට මෙහෙම ඇඳගත්තා. ආයි මේ ඡාපේ කැපෙන විදිහට මෙහෙම ඇඳගත්තා. අනිත් ඡාපේ කැපෙන තැන පොඩ්ඩක් පැහැදිලි මදි පුතේ මම ආයි අඳින්නම් ඒක. මෙන්න මෙතන තියලා ඇඳපු ඡාපේ මෙහා පැත්තේ එක්කෙනා ආයි අඳින්නම්. මෙන්න මෙහෙම. හරි. මෙන්න මෙහෙම එන්නේ. එතකොට ඔය ඇඳපු රේඛා දෙක ඔය ඇඳපු ලක්ෂ දෙක යා කිරීමක් කරා නම් වැඩේ හරි. හරි. ඕක ස්පර්ශකයක් වෙනවා කොහොමත්. ඒත් එක්කම පුතේ මේ බලන්න මෙතන 90යිනේ. මෙන්න මේ කෝණේ 90 නිසා මේ කෝණෙත් 90ක් වෙනවා. එතකොට සමාන්තර රේඛාවක් තමයි අපිට හම්බ වෙන්නේ. වෘත්තයේ ස්පර්ශකයක් වගේම AB ට සමාන්තර වෙන විදිහට තමයි හම්බ වෙන්නේ. හරිද? අපිට ওই විදිහට නිර්මාණය සම්පූර්ණ කරගන්න පුළුවන්. පොතේ මේ ප්‍රශ්නේ අපි හිතමු මෙයයි වෘත්තය කියලා. මම වෙනම කියන්නම්. වෙනම පැත්තකින් අඳින්නම්. මේකේ මැන්දොත් ආයි අපැහැදිලි වෙනවා. පොතේ මෙන්න මේ වගේ තැනක වෘත්තය ඉන්නවා කියලා හිතන්නකෝ. මෙයයි වෘත්තය කියලා හිතන්නකෝ. එතකොට ඒ වෘත්තයේ මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳලානේ තියෙන්නේ. එයා තමයි AB රේඛාව. එතකොට AB රේඛාව මෙයා.
AB රේඛාව මෙයා නම් මෙතන නම් M. හරිද? අපිට ඔය D කියන ලක්ෂ්‍ය හොයාගන්න කියන්නේ අන්තර්වෘත්තය මත D ලක්ෂයක් සොයාගත යුත්තේ D හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකය ABට සමාන්තර වන පරිදිය. එහෙනම් පුතේ අපි දන්නවා මෙතන O කේන්ද්‍රය OM යා කරාම මෙතන අංශක 90ක් එනවා. අනිත් අඳින ලක්ෂයට අදාළව ඇඳහම ඒ ලක්ෂයෙන් අඳින ස්පර්ශකය ඒ ලක්ෂයේදී අඳින ස්පර්ශකය ABට සමාන්තර වෙන්න ඕනෙලු. එහෙනම් මේ වගේ තැනක ඇන්දොත් ABට සමාන්තර වෙයිද කිසිම හේතුවකින්? ස්පර්ශකයක් කියන්නේ අනිවාර්යයෙන්ම මේ දෙන්න අතර අංශක 90ක් වෙන රේඛාවක්. ඒ සමාන්තර වෙන්නේ නැහැ නේ මෙතන රේඛාව කපාගෙන යනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ABට සමාන්තර වීම කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම මෙයාට කෙලින්ම උඩින් පිහිටන්න ඕනේ. ඒතර මෙතන අංශක 90යි නම් මේ D වලදී මෙන්න මෙහෙම අඳින එක්කෙනත් එක්ක හැදෙන කෝණය මෙහෙන් අංශක 90ක් නිසා ඒකාන්තර කෝණ සමාන වෙනවා. නැත්තම් මෙයා 90යි නම් මෙයා 90යි මිත්‍ර කෝණ එකතුව අංශක 180 වෙනවා. ඒ කියන අවස්ථා දෙකම සම්පූර්ණ වෙන විදිහට D කියන ලක්ෂයේ ඉන්නවා නම් ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම හරියටම විස්කම්භයේ දෙකලවර ලක්ෂ දෙකක් වෙන විදිහට. ඒ කියන්නේ M සහ D කියන දෙන්න විස්කම්භයේ දෙකලවර ලක්ෂ දෙකක් වෙන්න ඕනේ. D ඉන්න ඕනේ මෙතනම තමයි. මොකද වෙන මොකුත් නෙමේ D ඉන්න තැන් ඕන තැනකදී ස්පර්ශක අඳින්න පුළුවන්. හැබැයි අඳින ස්පර්ශක ABට සමාන්තර නම් වෙන්නේ නැහැ වෙන තැන් වලදී. හරිද? ඒකත් තේරුම් ගන්න. ඊළඟට සාකච්ඡා කරන්න පුතේ 6 වෙනි ගාන 2016 පරණ සිලබස් එකේ ගාන. සාකච්ඡා කරන්න පටන් ගමු 2016 පරණ සිලබස් ගාන 2016. හරි ඒකෙදි කියන්නේ පුතේ AB සමාන 6.5යි BAC 30යි ABC 90ක් වන පරිදි ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියන්නේ. බොහොම පොඩි මට්ටමේ ගානක් අන්තිම එක රෝම ඉලක්කම් 4කින් ගාන ඉවරයි. AB සෙන්ටිමීටර් 6.5 අපි මැනගෙන ඉමු. AB රේඛාව ඇඳගෙන මේ දේ AB රේඛාව ඇඳගම්මු. ඇඳගෙන ඉවරලා 6.5 මැනගම්මු. 6.5ක් අපිට මැන ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට 6.5 මැනගෙන මේ වගේ තැනක A ලකුණු කරගම්මු. එතකොට B ලක්ෂය මෙන්න මේ වගේ තැනක ලකුණු කරගන්න පුළුවන්. මෙතන B 6.5යි. BAC 30යි. BAC අංශක 30යි. ABC 90යි. එහෙනම් A වලින් 30ක් අඳින්න ඕනේ B වලින් 90ක් අඳින්න ඕනේ. අපි A වලින් 30 ඇඳගෙන ඉමු මුලින්ම. මෙන්න මේ විදිහට 60 ඇඳගත්තා. හැට සමච්ඡේදනය කරගත්තා නම් හරි. මෙහෙමම 60 සමච්ඡේදනය කරගම්මු. එතකොට මෙන්න මේ කොහේ හරි ඉඳී ඔය කියන C ලක්ෂය මේ රේඛාව මත. අපි මේ රේඛාව යම් කිසි දුරකට ඇඳගෙන තියාගමු. හරි. ඔහොම. ඊට පස්සේ B වලදී අංශක 90ක් අඳින්න ඕනේ. B වලදී අංශක 90ක් අඳින්න අපිට ලම්බක අඳින ක්‍රමය උනත් පාවිච්චි කරන්න පුළුවන් පුතේ. මෙතනදී නම් ලොකු ගැටලුවක් නැහැ. අපි මේ ක්‍රමයට අඳිමු. මේ විදිහට දුර පොඩ්ඩක් වැඩි කරලා මෙහින් ඡාපයයි ආයි මෙහා මත තියලා මෙහින් ඡාපය ඇඳගත්තා. හරි ඔන්න ඔය විදිහට පුතේ එතන අංශක 90 නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට එතන අංශක 90ත් එක්කම මෙයා C ලක්ෂය අපිට හම්බ වෙනවා.
එතකොට අපිට කියන්නේ මේ විදිහට ත්‍රිකෝණ නිර්මාණය කළා AC ගේ ලම්බ සමච්ඡේදනය නිර්මාණය කරන්නලු. AC හි ලම්බ සමච්ඡේදක නිර්මාණය කර එය AC ඡේදනය කරන ලක්ෂ්‍ය O ලෙස නම් කරන්නලු. AC ගේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරමු අපි. හරි. ඔය විදිහට AC ගේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරගන්න පුළුවන් අපිට. ඒ නිර්මාණය කරගත්ත තැන කැපෙන තැන O කියලා ගන්න කියනවා. ඊට පස්සේ අපිට කියනවා පුතේ OC අරේවන වෘත්තය නිර්මාණය කරන්නලු. OC අරේවන වෘත්තය නිර්මාණය කරන්නලු. O වල ඉඳන් C වලට තියෙන දුර කව කට්ටට අරන් කොහොමත් C වලට තියෙන දුර හරියට A වලට තියෙන දුරටත් සමාන වෙන්න ඕනේ පුතේ. මේ බලන්න. A වලට තියෙන දුරම තමයි අරේවන වෘත්තය නිර්මාණය කරන්න කියනවා. ඒක මම පොඩ්ඩක් පාඩ වෙනස් කරලා අඳින්නම්. මෙන්න මේ විදිහට වෘත්තය නිර්මාණය කරන්න පුළුවන්. එයි බේම ලක්ෂ 3ම හරහා යනවා. මේ විදිහට වෘත්තය නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ නිර්මාණය කරගත්ත ඔය විදිහට ABC ත්‍රිකෝණය OC අරේවන වෘත්තය නිර්මාණය කර ඒ අරේමන ලියන්න. අරේ කියන්නේ පුතේ මේ දිගම තමයි. ඒතර දැන් අපිට මේක කව කට්ටක් මේ කව කට්ටේ තියෙන දුර අඩි රූලෙන් මැන ගන්නයි තියෙන්නේ. අඩි රූලෙන් මැන ගත්තා නම් හරි. දුර වෙනස් නොවෙන්න අරන් බලන්න 48ක් වගේ ඉන්නේ. කියන්නේ sorry 38ක් වගේ ඉන්නේ. එතන 3.8ක් වගේ කියලා ගන්න පුළුවන්. 3.8ක් වගේ ගන්න පුළුවන්. අටක් හතක් ඒ ගැටලුවක් නැහැ 3.8ක් කියලා දැනට ගත්තා. ඊට පස්සේ වෘත්තය නිර්මාණය කරලා අරය මැන ගත්තා. එම වෘත්තය ABC ත්‍රිකෝණයට දක්වන සම්බන්ධය කුමක්ද? පුතේ මේකේ ශීර්ෂ තුන හරහාම ගමන් කරන නිසා මේ ඇඳලා තියෙන්නේ පරිවෘත්තය. මේක මොකක්ද? පරිවෘත්තය තමයි ඇඳලා තියෙන්නේ. කාටද? ABC ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයට පරිවෘත්තයක් තමයි ඇඳලා තියෙන්නේ. ඒක තමයි සම්බන්ධය. B හිදී වෘත්තයට ස්පර්ශකයක් අඳින්න ඕන. B හිදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්නලු. B හිදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරනවා කියන්නේ පුතේ B වලදී වෘත්තයේ කේන්ද්‍රය ඇඳගෙන වෘත්තයේ කේන්ද්‍රය සහ B යා කරන රේඛාවක් ඇඳගෙන ඒකට ලම්බකයක් නිර්මාණය කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට B යා කරගෙන කේන්ද්‍රයට B වලදී ලම්බකයක් ඇඳනනම් හරි බොහොම සරලයි. B වලදී ලම්බකයක් අඳින්න තියෙන්නේ. ඒක මම පාට වෙන පාටකින් අඳින්නම්. නිල් පාටෙන් වගේ අඳින්නම්. අන්න. ලම්බකයන් නිර්මාණය කිරීම බොහොම සරලයි. අරයට ලම්බකයන් නිර්මාණය කිරීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඔය විදිහට ඊට පස්සේ මේ ඡාප දෙක මතම තියලා වෙනම කැපෙන තැන් වල තියලා මෙහෙන් මෙහෙට ඡාපෙකුයි මෙහෙන් මෙහෙට ඡාපෙකුයි අඳිනවා. ආයිත් මෙයා මත තියලා මේ ඡාපෙ මෙහෙන් කපනවා. මේ ඡාපේ මෙහෙන් කපනවා. එතකොට අපිට අඳින්න පුළුවන් B හිදී වෘත්තයට ස්පර්ශකය මෙන්න මේ විදිහට. හරි. එතකොට අනිවාර්යෙන් පුතේ එතන අංශක 90යි කියන එක සටහන් කරන්නේ 90ත් එක්ක තමයි ඒක ස්පර්ශක වීම වෙන්නේ. ඇන්දේ ලම්බකයක් නිසා. ඔය විදිහට ගාන සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට අපි 2015 O level ගාන සාකච්ඡා කරමු අවසාන ගාන. දෙදස් 15 O level ගාන. ඒකද කියන පුතේ ABC යන පැත්තක දිග 6 cm වන සමපාද ත්‍රිකෝණයකි. එහෙනම් මුලින්ම අපි ABC ත්‍රිකෝණය නිර්මාණය කරගන්න තියෙන්නේ.
අපි ABC සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරගමු පැත්තක දිග 6ක් වෙන විදිහට. නම් මුලින්ම අපි AB පාදය ඇඳ ගමු. A කියලා දාගෙන B මැන ගන්න ඕනේ කව කට්ටට. B තියෙන්නේ 6 cm දුරින්. පරිමාණය වෙනස් කරගමු සෙන්ටිමීටර වලට. ඊට පස්සේ මෙන්න මේ දිග ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ A වල කව කටු තුඩ තියලා මෙන්න මේ විදිහට B වැඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය එක්කම මේ වගේ කොහේ හරි තැනක C තියෙයි. C ඡාපකින් ලකුණු කරගමු. ඒත් එක්කම දුර වෙනස් නොකර ආයි ඔය B ලක්ෂයට අපි B ලක්ෂය ලකුණු කරගමු B කියලා 6 cm. B ලක්ෂයේ කව කටු තුඩ තියලා මෙතනින් මේ ඡාපේ කපනවා. එතකොට අපිට C ගේ පිහිටීමත් හොයාගන්න පුළුවන්. එහෙනම් ත්‍රිකෝණය නිර්මාණය කරගන්න එක බොහොම සරලයි. මේ විදිහට මේ රේඛා යා කිරීමක් කරා නම් අපිට ත්‍රිකෝණය හම්බ වෙනවා. හරි. අපිට ABC ත්‍රිකෝණය හොයාගන්න පුළුවන් මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේක සමපාද ත්‍රිකෝණයක් කියන්නේ මෙන්න මෙහෙම සංකේත දාන්න. ඉරි දෙකම ඕනේ නැහැ. තනි ඉරක් දැම්මත් ඇති. හැමෝම මත එකම සංකේතය. ඊට පස්සේ කියනවා BAC කෝණ සමච්ඡේදකය නිර්මාණය කර එය BC හමුවන ලක්ෂය D ලෙස ලකුණු කරන්නලු. BAC කෝණ සමච්ඡේදකය. නම් BAC කෝණ සමච්ඡේදකය නිර්මාණය කරමු. මෙන්න මේ විදිහට ඡාපයක් ඇඳලා බාහුව දෙක කැපෙන විදිහට ඊට පස්සේ A මත තියලා කැපිච්ච තැන් වල තියලා මේ විදිහට මෙහෙන් ඡාපයක් සහ එහා මත මෙහෙම තියලා මෙහෙන් ඡාපයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතර ඔය රේඛාව අපි දික් කරලා ඇඳ ගමු. ඒ අදාළ ඡේදනය වෙන තැන D කියලා ගමු. AC රේඛාව BC හමුවන ලක්ෂය D ලෙස ගමු. මෙතන තමයි D. මේ D ලක්ෂය. ඊට පස්සේ අපිට කියනවා D සිට AC ට ලම්බයක් නිර්මාණය කරන්නලු. D සිට AB AC ට ලම්බයක්. D සිට AC ට ලම්බයක් නිර්මාණය කරලා අඩිය E ලෙස ලකුණු කරන්නලු. එහෙනම් D කියන ලක්ෂයෙන් ඉඳන් AC ට ලම්බයක් නිර්මාණය කරද්දී අවශ්‍ය නම් AC දික් කර ගැනීමක් වුණත් කරන්න පුළුවන් පුතේ. අපි දන්නවා සරලව මොකද්ද කරන්න කියලා. AC ට තියෙන දුරට වඩා ටිකක් වැඩි දුරක් ගන්න. ටිකක් වැඩි දුරක් ගොඩක් වැඩි දුරක් ගත්තොත් එහෙම ඡාප දෙක කැපෙන්නේ එළියෙන්. එකක් කැපෙන්නේ නැති වෙයි. ඒ නිසා චුට්ටක් අඩු කරමු දිග. අඩු කරලා තැන් දෙකකින් මේ විදිහට රේඛාව දික් කරලා ගත්තත් කමක් නැහැ. ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. රේඛාව දික් වුණත් ගැටලුවක් නැහැ. නැත්නම් චුට්ටක් ඈත් කරොත් එහෙම AC රේඛාවට ඇතුල් පැත්තකින්ම කපා ගන්න පුළුවන් තැන් දෙකකින්. චුට්ටක් අපි වෙනස් කරලා බලමු. මේ වගේ තැනකින් ගත්තොත් අපිට තැන් දෙකකින් මේ විදිහට කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කපා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම එක තැනකුත් අපිට මෙන්න මේ විදිහට තව තැනකුත් ගන්න පුළුවන්. අරගත්තට පස්සේ ඒ තැන් වල පරිස්සමට හරියට කව කටුතුරු තියලා මේ පැත්තෙන් මෙහෙන් ඡාපයයි අයි ඒ ඡාපේ කැපෙන විදිහට මේ කැපිච්ච තැන තියලා මේ ඡාපේ කැපිච්ච තැන තියලා තියන්නේ මේ හරියටම C ලක්ෂය මත නෙමෙයි ඒක ඡාපේ කැපෙන තැන ඉඳයි තියන්න ඕනේ. මෙන්න මෙහෙමයි තියලා අපිට පුළුවන් පුතේ ඔය D ලක්ෂයට මේ ඡාප දෙක කැපෙන තැන යා කරගන්න. එතකොට ඒ තමයි අපි අඳින්නේ D වල ඉඳන් AC ට අඳින ලම්බය. එතකොට ලම්බයේ අඩිය කවුරු කියලාද ගන්න කියන්නේ? AC ලම්බයේ අඩිය E කියලා ගන්න කියනවා. එහෙනම් මෙතන තමයි E. එන්න මෙයා E. මේ ඉන්නේ E ලක්ෂය. හරි. ඊට පස්සේ කියනවා පුතේ AC රේඛාව ස්පර්ශ කරන්නා වූත් D කේන්ද්‍රය වන්නා වූත් වෘත්තය නිර්මාණය කරන්න. එහෙනම් අනිවාර්යයෙන්ම පුතේ ඔය කවුරුත් නෙමේ අරය වෙන්නේ ED ම තමයි. මොකද ලම්බකයක් දැන් ඇඳා නම් D වල ඉඳන් මෙන ලම්බක අඳින තැනක් නැහැනේ. අනිවාර්යයෙන්ම D සිට AC රේඛාව ස්පර්ශ කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔය මේ හරහා යන වෘත්තය තමයි අඳින්න කියන්නේ. එහෙනම් මේ දුර ගත්තා නම් හරි කව කට්ටට මේ දුර කව කට්ටට අරන් වෙලා වෘත්තයක් අඳින්න තියෙන්නේ. මම වෘත්ත වෙන පාටින් අඳින්නම්. රතු පාටින් අඳින්නම්. ඔන්න වෘත්තය අඳිනවා. ඔන්න ඔය විදිහට වෘත්තය එනවා. වෘත්තය අපිට අඳින්න පුළුවන් ඔන්න ඔය විදිහට.
දිග චූට්ටක් අඩු කරලා ගන්නම්. ඒතකොට ගානට එයි මෙන්න මේ වගේ හරහා යන වෘත්තය අපිට ඇඳ ගන්න පුළුවන්. ඔන්න ඇඳ වෘත්තය. හරි. ඔය වෘත්තය ඇඳලා පස්සේ ඊට පස්සේ කියනවා මෙම වෘත්තයට C සිට ස්පර්ශකයක් AC හැර C සිට ස්පර්ශකයක් අඳින්නලු AC හැර AC හැර තව C සිට ස්පර්ශකයක් අඳින්නලු. මෙතනදී පුතේ ඇත්තටම ස්පර්ශකය වැදගත් වෙන්නේ AC කියන එක නෙමෙයි ස්පර්ශ ලක්ෂයයි වැදගත් වෙන්නේ. එහෙනම් C වල ඉඳන් අඳින්න පුළුවන් අනිත් ස්පර්ශකේ ගන්න පුළුවන් මේ C වල ඉඳන් ස්පර්ශ කරන ලක්ෂයට දුර ගන්න. ස්පර්ශ කරන්නේ E වලදීනේ. එහෙනම් ඊට තියෙන දුර තමයි කව කටට මැනගෙන ඉවරලා මේ පැත්තෙන් ওই විදිහට ඡාපයක් ඡේදනය කරනවා. ඔය යා කිරීමක් කරා නම් මෙන්න මේ ආපු ලක්ෂය යා කිරීමක් කරා නම් වැඩේ හරි. මෙන්න මෙයා තමයි එතකොට යා වෙන්න ඕනේ. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම යා කිරීමක් කරන්න තියෙනවා. ඒක යා කරාට පස්සේ ඊට පස්සේ කියනවා මෙම වෘත්තයට C සිට ස්පර්ශකයක් AC හැර. එහෙනම් මේ AC හැර අනිත් අඳින්න පුළුවන් එක්කෙනා වෙන්න පුතේ EC දුරම හොඳට බලන්න. EC දුරම කව කටට අරන් C වල කව කට දුර තියලා මේ ඇඳ එක්කෙනා තමයි එතන තමයි F ඉන්නේ. ඊට පස්සේ ඒක දික්කල AD හමු වෙන තැන. දික්කල AD අපි ආයි දික් කරන්න වෙනවා AD ව. AD ව දික් කරලා ගත්තොත් එහෙම එන්න මේ විදිහට තමයි දික්කල AD ව හමු වෙන්නේ. දික්කල AD ව හමු වෙන තැන අපිට ගන්න වෙන්නේ දික්කල AD හමු වන ලක්ෂය F කියලා ගන්න කියන්නේ. F කියලා ගන්න වෙන්නේ පුතේ වෘත්තය ස්පර්ශ කරන තැන නෙමෙයි. F කියන්නේ මේ හමු වෙන තැන. මම F කියලා දැම්මේ කලින් වෘත්තය ස්පර්ශ කරන තැන. එතන නෙමෙයි F කියන්නේ. ඒ ස්පර්ශ කිරීම ගද්දි අපි ඒ දුර ගත්තට F කියන්නේ මෙන්න මෙතන ඉන්න කෙනා. එතකොට අපෙන් අහනවා ඔන්න ඔය විදිහට සම්පූර්ණ කරගත්තාම B සහ F යා කරන්නලු. B සහ F යා කරන්නලු. B සහ F යා කරන්නලු. එතකොට B සහ F යා කරාම මෙන්න මේ වගේ රූපයක් අපිට හම්බ වෙයි. එතකොට හම්බ වෙනවා B සහ F යා කරලා ABFC රොම්බසයක් වීමට හේතු දක්වන්නලු. හරි. දැනට නිර්මාණය සම්පූර්ණ කරගන්න හේතු දැක්වීම මම ඊළඟට කියලා දෙන්නම්. දැනට නිර්මාණය සම්පූර්ණ කරගන්න. ගැටලු තියෙනවා නම් අහන්න පුතේ මොකක් හරි.
ඊට පස්සේ අපිට සාධනය කරන්න පුළුවන් පුතේ මේ මුලින්ම කියලා තියෙන B සහ F යාකර ABFC රොම්බසයක් වීමට හේතු දක්වන්න කියලා. මුලින්ම රොම්බසයක් කියන්න කලින් අපිට කියන්න සිද්ධ වෙනවා පුතේ මෙයා සමාන්තර ආශ්‍රයක් කියලා. මෙයා සමාන්තර ආශ්‍රයක් කියලා සාධනය කිරීම කරගන්න වෙනවා. එතකොට සමාන්තර ආශ්‍රයක් කියලා සාධනය කරගන්න අපිට මේකෙදි පහසුවෙන්ම පුළුවන් පුතේ විකර්ණ සමච්ඡේදනය වෙලා කියලා කියන්න. විකර්ණ සමච්ඡේදනය වීමක් වෙලා කියලා කියන්න පුළුවන්. එතකොට මේ විකර්ණ සමච්ඡේදනය වීම තුලින් අපිට කියන්න පුළුවන් මෙයා සමච්ඡේදනය වුණ විකර්ණ තියෙන නිසා මෙයා සමාන්තර ආශ්‍රයක් කියලා. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයක් ඇසුරෙන් තමයි අපි තර්ක කරන්නේ මෙයාගේ බද්ධ පාද යුගලක් සමානයි කියන එක. බද්ධ පාද යුගලක් සමානයි කියන එක නම් බොහොම සරලයි පුතේ. බද්ධ පාද කියන්නේ එකම ශීර්ෂයේදී එකිනෙක හමු වෙන පාද දෙකක්. එතකොට අපිට ලේසියෙන්ම බද්ධ පාද යුගල මෙතනදී ඕනනම් ලියාගෙන ඉන්නත් පුළුවන්. බද්ධ පාද යුගල වෙන්නේ AC සහ AC සමානයි AB. මොකද හේතුව ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක් නිසා. ඒතර ABC සමපාද ත්‍රිකෝණයක් නිසා ABC සමපාද ත්‍රිකෝණය නිසා බොහොම සරලව බොහොම ලේසියෙන් අපිට ගන්න පුළුවන් AC සහ AB සමානයි කියලා. හැබැයි මේක ප්‍රයෝජනයට ගන්න කලින් ABFC කියන එකේනා රොම්බසයක් කියන එකට මෙතෙන්ට එන්න කලින් අපි සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්න ගන්න ඕනේ. ඒතර අපිට සමාන්තර ආශ්‍රයක් කියලා සාධනය කරන්න පුතේ අපි මේ නිර්මාණය ඇඳපු දේවලුත් අපිට ප්‍රයෝජනයට ගන්න වෙනවා. මොකද අපි අඳින දේවල් අනුව අපිට එතන ජ්‍යාමිතිය සාධනය කරන්න පුළුවන්. සමහර විට ලම්බ සමච්ඡේදකයන් නම් ඇන්දේ ඒක හරියමද කියලා ගන්න පුළුවන්. ඒ වගේ විශේෂ තැන් තියෙනවා. ඒතර ඔයාලට මතක් වෙන්න ඕනේ මේ ඇන්දේ කෝණ සමච්ඡේදකය. මෙතන මේ කෝණ සමච්ඡේදකය තමයි ඇන්දේ. AD කියන්නේ පුතේ AD කියන්නේ BAC කෝණ සමච්ඡේදකය. ඒකත් මතක තියාගන්න. එතකොට අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තොත් එහෙම මේ ත්‍රිකෝණ දෙක බලන්න මම මෙතනදී ගොඩාක් විස්තරාත්මකව ඒක කියන්නේ මේක සාධනය කරන්න ඕන අවශ්‍ය කරුණු ටික මම ඔයාලට සරලව කියන්නම්. ඔයාලා බලන්න පුතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක ABD හා ACD ත්‍රිකෝණ ABD ත්‍රිකෝණය සහ ACD ත්‍රිකෝණය ගත්තහම මේ ත්‍රිකෝණ දෙක බොහොම සරලව අංග සම කරගන්න පුළුවන් පුතේ. මේ කෝණය ගන්න පුළුවන් මේ කෝණ දෙක ගන්න පුළුවන් එකිනෙකට මේ කෝණ දෙක එකිනෙකට ගන්න පුළුවන්. එතකොට AD පොදු පාදයේ විදිහට ගන්න පුළුවන්. එතකොට AC සහ AB සමානයි කියලා ගන්න පුළුවන්. AC සහ AB සමානයි කියලා ගන්න පුළුවන්. ඇයි ඒ සමපාද ත්‍රිකෝණයක පාද දෙකක් නිසා. මේක අපි උඩදිත් ලිව්වා. එතකොට එතනින් මම මේක මෙතන ඉඩත් මදි කොහොමද ලියන්න මේ කියන දේ හොඳට අහගන්න මොකද්ද කරන්න කියලා. මුලින්ම මම කෙටියෙන් කියන්නම් මෙන්න මෙහෙම. ABD ත්‍රිකෝණය හා ACD අංග සම කරනවා. ත්‍රිකෝණය අපිට පුළුවන් අංග සම කරලා පෙන්වන්න. ABD ත්‍රිකෝණය අංග සමයි ACD කියලා ගන්න පුළුවන් පුතේ. අපිට අවස්ථාව වෙන්නේ මම මෙතනින් අවස්ථාවත් වලට සටහන් කරන්නම්. පාකෝපා අවස්ථාව. පාවස්ථාව. පොඩි කොටසක් දිගට යන්න තියෙනවා. ඒකයි මම මේක කෙටියෙන් කියන්නේ. කොහොමද ගන්නෙ? AC සමානයි ABට. හේතුව ABC සමද්විපාද ත්‍රිකෝණය මේ තියෙන්නේ. මේකම තමයි හේතුව. ඉතින් සමද්විපාද ත්‍රිකෝණය නිසා ඒක. එතකොට මෙන්න මේ රතු පාට ඩොට් එකක් දාලා තියෙන කෝණ දෙක සමානයි. ඒ කියන්නේ CAD සමානයි DABට. ඒකට හේතුව ABC ගේ කෝණ සමච්ඡේදකය තමයි AD කියන්නේ. ABC ගේ කෝණ සමච්ඡේදකය AD නිසා ඒ කෝණ දෙක සමානයි. එතකොට පා හරි කෝ හරි පා කවුද? දෙන්නටම පොදුයි AD. AD පොදු පාදය. එනම් පුතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සම වෙනවා පාකෝප අවස්ථාවෙන්. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණවල මොන රූපාංගද? අනුරූපාංග ගන්නවා. අනුරූපාංග සලකද්දී D කියන්නේ මධ්‍ය ලක්ෂය වෙනවා. අනුරූපාංග වලින් අපිට ඔප්පු වෙනවා CD කියන පාදයේ සමානයි DB කියන පාදයට කියලා. හරිද? මෙන්න මේක අනුරූපාංග වලින් සාධනය වෙන දෙයක්. ත්‍රිකෝණ දෙක අංග සම කරාම අනුරූපාංග වලින් ඕක සාධනය වෙනවා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් තව දෙයක්. ඊට පස්සේ අපිට පුළුවන් පුතේ ADC සහ FCD ත්‍රිකෝණ දෙකක් ගන්න. ADC
ADC ත්‍රිකෝණය හා ADC කිව්වහම ADC කියන ත්‍රිකෝණය මෙන්න මෙයා අර කලින් ගත්ත එක්කිනාමයි ඒත් එක්කම FCD කියන ත්‍රිකෝණෙත් අරගත්තොත් එහෙම ඒ ත්‍රිකෝණ දෙකත් අංග සම කරගන්න පුළුවන්. ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තට පස්සේ ඒකටත් අංග සම කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. අපිට ගන්න පුළුවන් පුතේ මේ කෝණෙට මෙන්න මේ බලන්න මම වෙන පාටකින් මාක් කරන්නම්. මෙන්න මේ කෝණෙට පැහැදිලි නැත්තම් බලා ගන්න හොඳට. මෙන්න මේ අඳින කෝණ මාක් කරන කෝණ හොඳට බලා ගන්න පැහැදිලි නැත්තම් මෙන්න මේ කෝණෙට මෙන්න මේ කෝණේ සමානයි කියලා ගන්න පුළුවන්. හේතුව C කියන්නේ ස්පර්ශ ලක්ෂයක්, බාහිර ලක්ෂයක්. බාහිර ලක්ෂයක ඉඳන් ඇඳපු ස්පර්ශ දෙකක් තියෙන ස්පර්ශක දෙකක් තියෙන්නේ. නම් බාහිර ලක්ෂයත් වෘත්තයේ කේන්ද්‍රයත් යාකරන රේඛාවෙන් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වෙනවා. එහෙනම් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වුණාම මේ කෝණෙට මේ කෝණේ හරියටම සමානයි. ඒ සම්බන්ධයෙන් ඒ කෝණ දෙක ගන්න පුළුවන්. එතකොට ඒ වගේම කලින් වගේම අපිට කියන්න පුළුවන් CD කියන්නේ පොදු පාදය කියලා. CD කියන්නේ පොදු පාදය කියලා කියන්න පුළුවන්. හරිද? CD පොදු පාදය කියන්න පුළුවන්. ඒත් එක්කම පොතේ අපිට තව කියන්න පුළුවන් CD පොදු පාදය කිව්වට අමතරව අපිට කියන්න පුළුවන් ADC කෝණය. ADC කෝණය ADC කෝණය මෙතන BB නෙමෙයි මේක මකන්න ඕනේ මම වැරදිලා දාලා තියෙන්නේ. CD සමානයි BD. CD සමානයි BD කියලා එන්න ඕනේ. BD මෙතන D. CD සමානයි BD කියලා එන්න ඕනේ. හරිද? ඔය විදිහටම අංග සම කරන්න ඕනේ ඊළඟ ත්‍රිකෝණ දෙක ගැන තමයි මේ කියන්නේ. ඊළඟට ගන්න තියෙන අපි මෙන්න මේ ත්‍රිකෝණ දෙක මම මාක් කරලා පෙන්නන්නම් පුතේ මෙතන ලියන්න ඉඩ මදි කොහොමත් මෙන්න මේ ත්‍රිකෝණ දෙක මෙන්න මේ කෙනෙක් මේම ඉන්නවා මෙන්න මෙයා ඊට පස්සේ මෙන්න මේම ඉන්නවා මෙන්න මෙයා ඔය දෙන්න අංග සම කරගන්නවා ඒකට යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි කෝකෝපා අවස්ථාව කෝකෝපා අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන් ඒතර කෝකෝපා අවස්ථාවෙන් අංග සම කරන්න පුළුවන් විදිය මම කියන්නම් මෙතනදී අපි මේ කෝණ දෙක ගන්න දන්නවනේ මෙයයි ගන්න දන්නවා ඒ කෝණ දෙක ගන්න දන්නවා ඒ කෝණ දෙක තමයි ස්පර්ශක දෙක අතර කෝණ අනිවාර්යෙන් මේ දෙන සමච්ඡේදනය වෙනවා එතකොට CD පොදු පාදය කියලා ගන්නත් පුළුවන්. CD පොදුයි. එතකොට ADC මෙන්න මෙතන. මේ කෝණය ADC සමානයි ACD අපිට ගන්න පුළුවන් ADC සමානයි FDC කියලා. FDC කියලා මෙන්න මෙතන කෝණෙට. ඒ දෙන්න අංශක 90යි 90යි කියලා ගන්න පුළුවන් පුතේ. එතකොට ඒකෙන් ගන්න පුළුවන් 90යි කියලා සරල රේඛාවක් නිසා ADF සරල රේඛාවක් නිසාත් ඔතන ADC ගේ අගය අංශක 90කුත් වෙනවා. හරිද? ඒ නිසා දෙන්නම සමානයි කියලා අරන් එතනින් ඒ ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ හොඳට අහගන්න. ඒ ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ අපිට පුළුවන් ත්‍රිකෝණ දෙකේ අනුරූප අංග යටතේ AD සමානයි DF කියලා ගන්න. AD සමානයි DF කියලා ගන්න. අරගත්තට පස්සේ එතනින් තර්ක කරන්න පුළුවන් මේ D ලක්ෂයේදී විකර්ණ සමච්ඡේදනය වෙලා කියලා විකර්ණ සමච්ඡේදනය වීම තුළින් සමාන්තර ආශ්‍රයයක් බවට පත් වෙනවා. ඒ සමාන්තර ආශ්‍රයම බද්ධ පාද යුගලක් සමාන වීම නිසා රොම්බසයක් බවට පත් වෙනවා. ඒතර ඒ සාධනය තමයි කරන්න ඕනේ. මෙච්චර ලොකු සාධනයන් ජ්‍යාමිතික සාධනයන් මේ 2015 කියන පොතේ සිලබස් එකක වෙනසක් තියෙන තැනක්. ඔයාලගේ සිලබස් එකට කිට්ටු නෑ මේකේ. ඒ නිසායි ජ්‍යාමිතිය පැත්තට ටිකක් බර කරලා තියෙන්නේ. ඔයාලගේ ගණන් පටන් ගන්නේ 2016 ඉඳන්. 2016 ඉඳන් තමයි අලුත් සිලබස් එක යන්නේ. ඒතර 2016 මට්ටමට වඩා යම් කිසි පොඩි වෙනසක් තියෙනවා සහ පොඩි සංකීර්ණ ගතියක් තියෙනවා 2015. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ කරගන්න.